හොඳයි. මේ වෙලාවේදී අපි කාල වේලාව බොහෝ ගෙවිගෙන යනවා. හොඳ වැදගත් දේශනයක් අහන්න තියෙන්නේ. මම ඒකට කාලය ගන්න නැහැ. උදේ ඉඳන් මම කතා කරනවා. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හැටියට මගේ යුතුයකම ඉෂ්ට කරන්නටයි මම මේ අවස්ථාව යොදාගන්නේ. අද දවසේදී අපේ දහම් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් අපේ ගමේ දරුවන් වෙනුවෙන් ඔයාලගේ ජීවිතේ ඔයාලා දිහා බලන්න පුළුවන්, ඔයාලා ඉන්නේ කොතනද කියලා බලන්න පුළුවන් වැදගත් කතිකාවතකටයි අපි මේ සූදානම් වෙන්නේ. මම పూర్වයෙන් සිහිපත් කළාසේ දෙමව්පියන් හැටියට ඔබ අවදානම් කලාපයක ජීවත් වෙනවා. මේ කිසි දෙයක් නොදන්න දරුවෝ ඒ අවදානම් කලාපේ ජීවත් වෙන දෙමව්පියන් යන ගමන් මගේ පිටිපස්සෙන් එල්ලිලා යනවා. කවදා හරි දරුවෝ අම්මලා තාත්තලා වෙච්ච දවසට ආපස්සට හැරිලා බලනකොට අපිට අපේ අම්මා අපේ තාත්තා මොනවද කියලා දුන්නේ කියලා අහනකොට ඒ දරුවෝ අය වතුර ටිකක්වත් දෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසායි මම ඔබට හැමදාම කියන්නේ මේ දරුවන්ට ආදර්ශ සම්පන්නව දරුවන්ට ජීවිතේ දිනන්න ඔළුව විතරක් හදන්න නැතුව හදවතත් හදලා යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට දායාද කරන්නටයි අපි හැම වෙලාවකදීම මහන්සි වෙන්නේ උත්සාහ ගන්නෙ. ඒ වෙනුවෙන් බොහෝම කැපවීමෙන් මම හිතන්නේ මේ කටයුත්තේහි සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළේ කොරියාවේ සේවය කරන පල්ලේගම අපේ ප්‍රභාත් මහත්මාණන් තමයි අපේ ප්‍රවීණ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මැතිතුමන් අපිට සම්බන්ධ කරලා දෙන්නේ. මං මේ කිසි දෙයක් වෙනුවෙන් ලොකු සංවිධානාත්මක දෙයකට සම්බන්ධ වුණේ නැහැ. එතුමා කොරියාවේ ඉඳන් බැනර් එකේ ඉඳන් සියලු කටයුතු සිද්ධ කළා. ඒ නිසා එතුමා බොහොම පුණ්‍යානුමෝදනාවෙන් අපි සිහිපත් කරන්න ඕනේ. චාපා බණ්ඩාර මහත්මාණන් වැනි පුද්ගලයෙක් මේ වගේ තැනකට ගෙනල්ලා දේශනයක් කරන්න මං හිතන්නේ එහෙම ලේසියෙන් පහසුවෙන් අපිට හම්බ වෙන්නේ නැහැ. රටේ හැමතැනම ඇවිදලා රට වෙනුවෙන් මේ අනාගත පරම්පරාව වෙනුවෙන් තාරුණ්‍ය වෙනුවෙන් ජීවිතේ ගොඩනගන්න මහත් සේවයක් ඉෂ්ට කරන ශ්‍රේෂ්ඨ මහත්මයෙක් විදිහට අපි හඳුනගෙන තියෙනවා. එතුමාණන්ගේ වීඩියෝ අපි ඕන තරම් නරඹලා තියෙනවා. ඒ නිසායි මම බය නැතුව ප්‍රභාත් මහත්තයාට කිව්වේ බය වෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමාට එන්න කියන්න මං සියලු කටයුතු සංවිධානය කරන්නම් කියලා. ඉතින් ඒ නිසා අපි කියපු වෙලාවට මෙතුමා ඊටත් කලින් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. අපේ පරක්කුව තමයි විනාඩි 10ක් හරි තිබුණේ. ඒ නිසා මං පිඟන්ත ඔබතුමා, අපේ දායක සභාවේ උපසභාපතිතුමන්, නාගරික මන්ත්‍රී සරත් කුමාර් සිරිමැතිතුමන් ප්‍රධාන දායක සභාවේ පිඟතුන්, ඒ වගේම නියෝජ්‍ය ප්‍රධානාචාර්ය අපේ චමින්ද සෙනවිරත්න මහත්මයාණන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය දුවා දරුවන්, ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් ඔබතුමාව බොහොමත්ම ගෞරවයෙන් මේ අපේ විහාරස්ථානයට පිළි අරගනිමින් ඔබතුමාට ආරාධනා කරනවා මේ කටයුතු ඉදිරියට සිද්ධ කරන හැටියට. ගරුතර සංඝරත්නයේ අවසරයි, ලොකු බබාලයි පොඩි බබාලයි, මේ සංවාදේ ටිකක් අමාරුයි වැඩිහිටියෝයි ළමයි එකට ඉන්න හින්දා. ළමයින්ට ඕනි ඉක්මනට ගෙදර යන්න නේද? ඒගොල්ලෝ ඔළුවනවා. ලොකු අයත් එක්ක කතා කරන දේවල් පුංචි අයත් එක්කත් කතා කරන්න ඕනි. හැබැයි මේ වෙලාව හදාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා අපිට. මං කැමති ආයිත් දවසක ටිකක් ලොකු අය වෙනම හම්බ වෙන්න. පුංචි බබාලට මම කියන ලොකු කතා තේරෙන එකක් නැහැ. එතකොට මම මේ සංවාදේ කොහොමද කරන්නේ කියලා කල්පනා කරලා බලනවා. දැන් ලොකු අයටයි පොඩි අයටයි තියෙන එකම පොදු ප්‍රශ්නය තමයි මේ වෙලාවේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හරියටම දන්නේ නැති එක. බබාලා නම් කොහොමවත් දන්නේ නැහැ. මේ පුංචිය දන්නේම නැහැ. වැඩිහිටියෝ දන්නේත් නැහැ. මං එහෙම කියන්නේ ඇයි? දැන් ලෝකය වේගයෙන් වෙනස් වෙලා. තාක්ෂණයේ සෑහෙන දිග ගමනක් ඇවිල්ලා. වෙළඳපොළ තවත් සංකීර්ණ වෙලා. රටවල් වෙනස් වෙගෙන යනවා. ඒ කොහොමද? රටවල් කීපයක් මුළු ලෝකයේම බලය තමන්ගේ අතට වේගෙන්
ග්‍රහණය කරගන්න. රටවල් කීපයක්. මෙතන ටිකක් තේරෙන්නේ දන්නවා G6 කිව්වහම මොන වගේ රටවල්ද කියලා. G6 ලෝකේ බලවත් කියන රටවල් එකට එකතු වෙලා ලෝකේ පාලනය කරනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා අපි කිව්වට එහෙම සංවිධානයක් ගත්තත් ඒ සංවිධානයේ රටවල් කීපයක් තමයි බල සම්පන්න. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මේ වෙලාවේ හරියටම ගත්තොත් ලෝකේ මෙහෙවන්නේ. ලෝකේම. එතකොට මේ දඹුල්ලත් අයිති. වෙළඳපොළ පළල් වීමේ ක්‍රමය අනුව ඉස්සර වගේ නෙවෙයි දැන් අපි කියන්නේ වෙළඳපොළ බලවේග නැත්නම් මාකට් ෆෝසස්. ඒ අනුව මේ දඹුල්ලේ ඔබ හුස්ම ගන්නෙත් අර මම කලින් කියන කඳ උරට ඕන විදිහට. කොහොමද ඒක කරන්නේ? ඔබ හිමින් හිතලා බැලුවොත් ඔබේ ජීවිතයේ මේ මොහොතේ පාලනය කරන සාධක කීපයක් තියෙනවා. අපි හිම බලමු. 1. ඕනනම් අපිට පටන් ගන්න පුළුවන් අපි හුස්ම ගන්න තැන ඉඳලා. පවතින එහෙමනේ. ඉස්සෙල්ලාම හුස්ම ගන්න ඕන අපි. නේ? වාතය. අපි මේ ආග්‍රහණය කරන වාතය නැත්තම් මේ හුස්ම පොද එන්න විස වෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒක දෙවිධයකට වෙනවා. වනාන්තර විනාශ කරනවා. ඒතර ඔබ දන්නවා ස්වභාව ධර්මයේ ඇතුළේ ඇතිවන විකෘතිය. ඔබ දැක්කා පහුගිය කාලේ ජනමාධ්‍යවල ඇමේසන් වනාන්තරය ගිනි ගත්තා. ඇමේසන් වනාන්තරය කියන්නේ මේ පෘථුවියේ පෙනහළු. මුළු පෘථුවියම බෝලයක් වගේ මේ පෘථුවියේ පෙනහළු තමයි ඇමේසන් වනාන්තරය. ඇමේසන් වනාන්තරයේ දෙවෙනි වෙන්නේ කොංගෝ වනාන්තරයට. කොංගෝ වනාන්තරයේ 2, ඇමේසන් වනාන්තරය 1. කොංගෝ වනාන්තරයේ දැන් ටික තැනින් තැන ගිනි තියෙනවා. ලැබු ගිනි තියෙනවා. ඊට අමතරව ගිනි තියෙනවා. ලෝකේ වනාන්තර ගිනි තියන්න හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි ඒ වනාන්තරවල තියෙන විවිධ ස්වභාවික සම්පත් කොල්ල කන්න. ඒවා ඛනිජ ද්‍රව්‍ය විය හැකි රත්තරන්, රිදී, තඹ වගේ ඒවා. වනාන්තර මැද්දේ තියෙන ඒ ස්වභාවික සම්පත් කොල්ල කන්නත් වනාන්තර ගිනි තියෙනවා. තව ප්‍රධාන ජනප්‍රිය ගිනි තැබිල්ලක් තමයි ඔබ අහලා ඇති මේ පැතිවල එහෙම තියෙනවා නම් වහම එක නවත්තන්න මේ වැඩිහිටියන්ට මම කියන්නේ ඔබ අහලා තියෙනවද පාම් ගස් කියලා. ඒ කියන්නේ අපි කියන්නේ කටුපොල් කියලා. කටුපොල් ගස්. ලංකාවෙත් වේගෙන් මේ කටුපොල් ගස් දැන් වගා කරන්න මිනිස්සු පොළඹවනවා. ඒ වගේ පාම් ඔයිල් හදනවා. පාම් තෙල්. පාම් තෙල් කියන්නේ ලෝකේ ඉතාමත්ම වේගෙන් ව්‍යාප්ත වන වෙළඳ පොළක්. මහා සමාගම්. මේ සමාගම් ඉතාමත්ම සුන්දර රටවල් වලට ඇතුළු වෙලා වනාන්තර විනාශ කරලා කටුපොල් වගාව වේගෙන් ව්‍යාප්ත කරනවා. කටුපොල් වගාවත් එක්ක මුළු ස්වභාව ධර්මයම ඉවර වෙනවා. ජල සීරාව හිඳිලා තවත් අතුරුවාන්තර ඇති වෙලා වනාන්තර විනාශ වෙලා යනවා. මේ විදිහට මිනිස්සු තමන්ගේ පෙනහළු විනාශ කරනවා. මේක අයිති ලංකාවටත්. ලංකාවේ මේ වෙනකොට වනගහනේ වේගින් අඩු වෙනවා. ජනාධිපතිතුමා ඔබට ඇහෙනවා විවිධ තැන්වල විවිධ කතා කියනවා. තවත් දේශපාලනඥයෝ විවිධ කතා කියනවා වනාන්තර ආරක්ෂා කරන හැටි. කවුරුවත් වනාන්තර ආරක්ෂා කරන්නේ නැත. මහා වනාන්තර විනාශ කරනවා. එහෙම කිව්වම ඔබ ඔබේ වත්තේ තියෙන ගස් කීයක් ආරක්ෂා කරනවද? අලුතෙන් හිටවන එක පැත්තකින් තියමුකෝ අපි. අලුතෙන් පැල හිටවන්න කියන කතාව පැත්තකින් තියමුකෝ. තියෙන ගස් කීයක් ආරක්ෂා කරනවද? සාමාන්‍ය මිනිස්සු වැඩියෙන්ම කරන්නේ ලංකාවේ ගස් කපන එක. ගෙවල් අස්පස් කරනකොට කරන්නේ ළඟ තියෙන කොස් ගහේ අතු ටික කපලා දානවා. වහලට කොළ වැටෙනවා කියලා peer ගහේ අත්ත කපනවා. ගේට්ටුව ගාව අවහිර වෙනවා ගේ පේන්නේ නැහැ කියලා තවත් මොකක් හරි ගහක් කපනවා. ගස් කපන එක නේද අපි වැඩියෙන්ම කරන්නේ. දැන් මෙහි ගස් තියෙන නිසා එච්චර දැනෙන්නේ නැහැ ඔබට ඒක. කොළඹට කිට්ටු වෙන්න මිනිස්සුන්ට ගස් පෙන්වන්න බෑ. අවසානයේ අපිට ගොඩ නැගෙන කොන්ක්‍රීට් වනාන්තරයක් විතරයි. ගස් නැහැ කියන්නේ මේ ඉගෙන ගන්න අය දන්නවා. ගස් නැහැ කියන්නේ වාතයේ වේගෙන් දූෂණය වෙනවා. වනාන්තර වලින් ගහකොළ වලින් අපිට වාතය දූෂිත වාතය පෙරලා දෙනවා. ෆිල්ටර් එකක් වගේ. මේ වටේට වනගහනයක් තියෙනවා කියන්නේ අපිට හොඳ වාතය ලැබෙනවා කියන එක. ඒක විදියක්. අනිත් එක තමයි ඔබ දන්නවා ප්‍රභා සංශ්ලේෂණය ඒ ක්‍රියාදාමය ගැන ඉගෙනගෙන තියෙනවා. ගස් හරියට මිනිස්සු වගේ හුස්ම ගන්නවා. අපි වගේ තමයි ගස්. ඉතින් අපි ගස් විනාශ කරනකොට ගස් වලට ආදරය කරන්නේ නැති වෙනකොට ගස් වල අතු කපනකොට ගස් ගිනි තියනකොට මොකද වෙන්නේ? මේ වාතය දූෂණය වෙනවා. තව අපට ජීවිතය අහිමි කරනවා. තව පැත්තකින් අපි වස විස පොළොවට මුදා හරිනවා.
ගොවිතැන් කරනවා කියන්නේ අපි අද දවසේ පොළොවට වසවිස දානවා කියන එක. වසවිස තමයි ගොවිතැන් කියන්නේ. මේ පුංචි ළමයි කන්නේ මොනවද? ඒ වසවිස දාපු පොළවෙන් හැදෙන දේවල්. ඇපල් ගෙඩියක් කියන්නේ ලෝකයේ තියෙන ඊටාම දරුණුම භයානකම වසවිස පිරිච්ච පළතුරක්. අපි ඇපල් කනවද? ඇපල් කන ඇත උස්සන්න බලන්න. මේගොල්ලොත් කනවා මං හිතන්නේ. ඇපල් කන්න එපා. ඇපල් ළමයිට දෙන්නත් එපා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පැහැදිලිවම ඇපල් කියන්නේ දැන් ඔබ බැලුවොත් අන්තර්ජාලයේ තිබෙනවා අන්තිම භයානක දරුණු විෂ සහිත පළතුරු 10 ගත්තොත් පළවෙනි 10 ඇතුලේ ඇපල් තියෙනවා. අපි ගමේ ගස් ලැබු ගෙඩියක් කන්න කැමති නෑනේ. එච්චර ආස නෑ අපි ඒකට. හැබැයි ඇපල් ගෙඩියක් කන්න ආස වෙනවා. ඒකේ තේරුම අපේ හිත හැදිලා තියෙනවා වසවිස හොඳයි කියලා. මම මේ කෙටියෙන් එන්නේ කොහොමද අපිව විනාශ වෙන්නේ කියලා පෙන්වන්න ඔබට. අපි හුස්ම ගන්නේ දූෂිත වායුව නම්. අපි කන්නේ වසන, බොන්නේ විසන. අපේ ජීවිත හොඳද? ළමයින්ගේ වැඩිම දැන් දුර්වල වෙලා. ඔබ බැලුවොත් අපි හරි පුංචි දැන් ස්මෝල් මේඩ් මී පැටව් වගේ. මම සමහර ඉස්කෝලවලට ගියාම පුංචි ළමයි ඉඳගෙන ඉන්නවා සංවාදවල. මං අහන්නේ ඇයි ලොකු ළමයි නැද්ද? මේ ලොකු ළමයි තමයි. ඒ කියන්නේ 10 පන්තියේ මී පැටියෙක් වගේ. උස යන්නෙත් නැහැ. ඒ මදුර කොණ්ඩෙත් යනවා දැන්. මෙතන ඉන්නවද කොණ්ඩේ යන ළමයි එහෙම නැහැනේ. කොණ්ඩේ යන්නේ නැහැ නේද? ළමයින්ගේ කොණ්ඩේ යනවා නම් ළමෙක් වෙන්න බෑනේ. කොණ්ඩේ යන්නේ වයසට ගිහිල්ලා. අවුරුදු 5යි 10යි කොණ්ඩේ යනවා. ඇයි අපි නාන වතුරේ ක්ලෝරින් විතරක් නෙමෙයි දැන් තව වසවිස වැඩි වෙන්න පටන් ගන්නවා. කවුද ඒක කරන්නේ? අපි. අපේ පෙනහළු අපි ගිනි තියනවා විනාශ කරන මහ වනාන්තර. ඊට පස්සේ අපේ ශරීරයේම බඳු වූ පොළොව විනාශ කරනවා. එතකොට අපි ඉතුරු වෙයිද? ඔබ හිතන්න මේ සත්ත්ව ලෝකේ සියලුම සත්තු විනාශ කරලා අපිට පවතින්න පුළුවන්. අපි විතරක් මිනිස්සු විතරක් ඉඳීද? කෘමීන් විනාශ කරලා, පණුව විනාශ කරලා, කුරුල්ලෝ විනාශ කරලා අපිට විතරක් පවතින්න පුළුවන්. එහෙන් පවතින්න බෑ. දැන් ඔබ දැක්ක ඊයේ පෙරේදා ඇතින්නියෝ 6 දෙනෙක් එක අලියෙක් මරලා. ඔබ හිතන්න මේ පුංචි ළමයින්ගෙනුත් මම අහනවා සතෙක් වස දීලා මරන්න පුළුවන්ද? එහෙම හිතක් හැදෙන්න පුළුවන්ද? අපි හිතමු ගෙදරකට කරදරම කරන මීයෙකුට මී පාසානන් තියෙන එකත් හිතා ගන්න පුළුවන්. ඒකත් හොඳ නෑ. මීයෝ එන්නේ නැති වෙන ගෙවල් අස් කරන්න ඕනේ. ඒක වෙන කතාවක්. මීයට එන්න පරිසරය හදලා මීයා මරලා හරියන්නේ නෑනේ. ඒක කතාවක්. හැබැයි වනාන්තරයකින් අලි මරන්නේ කොහොමද? අලිය මරලා දලගත්ත කියන්නකෝ ඇතින්න මරලා ඒකත් වෙන කතාවක්. වස දීලා මරන්නේ කොහොමද? ඇතින්නියෝ. ඇතින්නිය කියන්නේ අම්මා වගේ කෙනෙක්. නේ? ඔබේ මව අම්මට වස දෙන රටක් නේ. ඉතින් අපි ඉතුරු වෙයිද? වාතය දූෂණය කරලා පොළොව විනාශ කරලා සත්තුත් මරලා අපිට පවතින්න පුළුවන් කියලා අපි හිතනවා. 2019 ඔක්තෝබර් මාසේ නූතන මිනිස්සු අපි. දැන් මේ හුඟක් අය දන්නවා ජංගම දුරකථන ඔපරේට් කරන්න. දන්නව නේද? දන්නවනේ? ටෙලිෆෝන් එකෙන් ස්මාර්ට් ෆෝන් එකෙන් ගේම්ස් ගහන දන්නවනේ? කවුද ෆෝන්ස් වලින් ගේම්ස් ගහන අය අත උස්සන්න බලන්න. හරි. ඒගොල්ලෝ හොඳ පරිගණක ක්‍රීඩකයෝ. දැන් තාක්ෂණයට එන්න ලං වෙන්න අපි වේගයෙන් මහ පොළොවේ ඈත් වෙනවා. ජීවිතේ ඈත් වෙනවා. මම මේ ඔබට කියන කතාව ඊටාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් තැන මොකද්ද? දහම් පාසල. මේ විනාශය තේරුම් ගන්න පුළුවන් දැනුම් පද්ධතිය මොකද්ද? දැනුම කොහෙද තියෙන්නේ? බුදුදහම ඇතුලේ. දැන් ඔබ දහම් පාසලුත් එනවා නම් බුදුදහම ගැනත් දන්නවා නම් ඇයි මේ කාරණා එහෙම දැනෙන්නේ නැත්තේ? ඔබ කිව්වොත් එහෙම දැනෙනවා කියලා මම නෑ කියනවා. හේතුව තමයි අද දවසේ රට විනාශ කරන වැඩිහිටියෝ ඔබ වගේ පුංචි බබාලා වගේ හිටපු අය. මේ පැත්තේ නම් ටිකක් ලොකු අයත් ඉන්නවා. මේ මැද්දෙත් ඉන්නවා ලොකු අය. අවුරුදු 5 ළමයා 10 වෙනවා. 10 ළමයා 15 වෙනවා. 20 25 30 40. දැන් රට විනාශ කරනවා. කොහොමද ඒක කරන්නේ? රටක් විනාශ කරන දේශපාලන නායකයෙක් විතරක් නෙමෙයි. රටක් විනාශ කරන වෘත්තිකයෙකුත් අපි හදලා තියෙනවා. ලෝකේ විනාශ කරන්නේ දේශපාලනඥයෙක් විතරක් නෙමෙයි.
විද්‍යාඥයෝ ලෝක විනාශ කරනවා කොහොමද? කවුද පරමාණු බෝම්බේ හැදුවේ? මමද? එක්ක ඔබද? ඔබේ අහිංසක කුඹුරු වැඩ කරපු ගොවියා වූ සීයාද? නෑනේ. එතකොට න්‍යෂ්ටික බෝම්බ හැදුවේ කවුද? අද ලෝකයේ තියෙනවා එක ක්ෂණයකින් මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් අවි ආයුධ. ඒව හදන්න අපිට බෑ. ඒව හදන්නේ විද්‍යාඥයෝ. එතකොට දේශපාලනඥයෝ විතරක් නෙවෙයි විද්‍යාඥයෝ දක්වා වන වෘත්තිකයොත් ලෝකේ විනාශ කිරීමේ ක්‍රියාවලියකට ඇතුළු වෙලා තියෙනවා. එහෙමනම් දන්නේ නැත්තේ මොකක් ගැනද? දන්නේ නැත්තේ ජීවිතය ගැන. අපි හුස්ම ගන්න බව දන්නේ නැහැ. හුස්ම ගන්නේ නැත්තම් මැරෙන බව දන්නේ නැහැ. ඒකනේ අපි අපේ පෙනහළු බඳු මහා වනාන්තර විනාශ කරන්න ගිනි තියන්නේ. තමන් මැරෙන වග තමන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. තමන් නැත්තම් අපිත් නැහැ. හොඳට මතක තියාගන්න බුදුදහම ඇතුලේ සියල්ල අනිත්‍ය නිසා තමන් කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. නෑනේ. මම කියලා කෙනෙක් නැති නිසා මම අපිට අර්ථකථනය කරගන්න පුළුවන්. මේ පුංචි යට එක තේරෙන්නේ නැහැ ලොකු යට තේරෙනවා. මාව හදා ගන්න පුළුවන් මට. එහෙම කෙනෙක් නැහැනේ. නැති නිසා මට පුළුවන් තර්කානුකූලව මාව ගොඩනගා ගන්න පුළුවන්. හැමෝම අහන්න තමන්ගෙන් මම කවුද? මම කවුද? මම මොකද්ද කරන්න ඕන? මගේ ගමන මොකද්ද? මට ඕන මොනවද? මම කියලා කෙනෙක් නැති නිසා මම ගොඩනගා ගන්න පුළුවන්. මේ දැනුම තියෙන බුදුදහම ඇතුලේ. දහම් පාසල උගන්වන්න ඕනි යන්නේ ඒක. දැන් වෙලා තියෙන්නේ අපි ඔක්කොම තරංගයකට වැටිලා. තරංගයකට වැටිලා තියෙන්නේ කොහොමද? අර මම කලින් කියපු ගෝලීය පරිමාණව ලෝකයේම වසාගෙන සිටින වෙළඳපොළ විසින්. වෙළඳපොළ ඇතුලේ සියල්ල විකුණනවා. සියල්ල විකිනෙනවා. අද වෙනකොට අම්මා තාත්තා පවා විකුණන්න පුළුවන් වෙළඳපොළක් තියෙන්නේ. තමන්ගේ ළමයාට වසවිස කවන්න පුළුවන් නම් අම්මටයි තාත්තටයි ඒ ළමයාට බැරිද අම්මයි තාත්තයි විකුණන්න කීකට හරි පුළුවන්. සලකන්න බැරි නම් බස් හෝල්ට් එකක ගිහින් දාන්න බැරිද? පුළුවන්. ළමයාට වස කැව්වේ අම්මා, ළමයා ලොකු වෙලා අම්මව ගිහලා බස් හෝල්ට් එක දානවා. අපි නොදන්නා කතාව ඒක තමයි. ක්‍රමානුකූලව අපේ මිනිස් සම්බන්ධතා ගිලිහෙනවා. ආදරය අපෙන් ඈත් වෙනවා. සෙනෙහස අපෙන් ඈත් වෙනවා. ගෞරවය අපෙන් ඈත් වෙනවා. මිනිස් සිතුවිලි අපෙන් ඈත් වෙනවා. එහෙම වෙලා තියෙන ලෝකය සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අඳුනගෙන නැහැ. අද අපි තාක්ෂණයේ වහල්ලු බවට පත් වෙලා. හුඟක් අම්මලා තාත්තලා වැඩියෙන් කාලය ගෙවන්නේ රූපවාහිනී යන්ත්‍ර ඉස්සරහා. රූපවාහිනී යන්ත්‍ර අයිති, ඒ කියන්නේ වැඩසටහන් මෙහෙවන ආයතන අයිති මුදලාලිලා දන්නවා අම්මටයි තාත්තටයි මොනවද දෙන්න ඕනි කියලා. අම්මා කට අරගෙන බලනවා නම් ඒ බලන එක තමයි ඔවුන් දෙන්නේ. තාත්තා කකුල් දෙක උඩ තියාගෙන බලන එක තමයි ආයතනෙ දෙන්නේ. ඉල්ලුම සැපයුම එක තමයි බිස්නස් එක. දැන් ඔබ ඉගෙන ගන්නවා නම් ජීවිතේ හරියට වටහා ගන්නවා නම් ඔබ ඔවුන්ට කියන්න ඕනි. ඒ කියන්නේ වෙළඳපොළට කියන්න ඕනි. රූපවාහිනියත් අයිති ජනමාධ්‍යත් අයිති වෙළඳපොළට කියන්න ඕනි නෑ අපිට ඕනි ඒක නෙවෙයි. අපිට ඕන ජීවිතය. ජීවිතය මේ දඹුල්ලේ මේ කන්ද උඩ පන්සලේ ඉඳලා හොයාගන්න පුළුවන්. ඒක තමයි දැන් අපේ සංවාදේ. ජීවිතය යන කුමක්ද? ලෝකයේම එකම තරඟ බිමක් බවට පත් වෙලා තියෙනකොට, එකිනෙකා සමග තරඟ කරනකොට, සියල්ල විකුණනකොට, තමාත් විනාශ වෙලා අනෙකාත් විනාශ කරනකොට අපි දැන් ජීවිතේ මොකද්ද කියලා හොයන්න ඕනේ. මම එක දිගට කතා කරන්නේ මේ බබාලට කරදරයක් නිසා මගේ කතාව. FM මයික් එකක් දෙයක් දාලා මම කැමති කවුරු හරි එක්කෙනෙක් කෝඩිනේට් කරන්න මම හිතන ඔබට පුළුවන්. මම කැමති ප්‍රශ්න සහ උත්තර. මේ පොඩි අයටත් ප්‍රශ්න අහන්න පුළුවන්. ලොකු අයටත් ප්‍රශ්න අහන්න පුළුවන්. මගේ මාතෘකාව තමයි ලෝකය එකම වෙළඳපොළක්ය. ලෝකයේම තරඟ බිමක්ය. ලෝකයේම දඩයම් බිමක්ය. ඒ නිසා මේ අභියෝගයට අපි මුහුණ දෙන්නේ කොහොමද? මේක තමයි මගේ ප්‍රශ්නය. මේ අභියෝගයට මුහුණ දුන්නොත් අනෙක් සියලුම අභියෝග වලට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. මම කියන්නේ කවුද? අපි කියන්නේ කවුද? සංවාදය අන්න ඒකයි. බලමු කවුරු හරි ප්‍රශ්නයක් අහන්න බලන්න. මම වැඩි කතා කරන්නේ නැත්තේ බබාලා මගේ කතාව අභිබවා යමින් ඒගොල්ලෝ කතා කරනවා. මෙතන ඉන්න දක්ෂ කතිකයෝ. ප්‍රශ්නයක් දෙයක් අහන්න බලන්න කවුරු හරි. FM mic එකක් අපි දෙමුද කාට හරි? ඔය කවුරු හරි කටකාර අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ප්‍රශ්නයක් අහන්න බලන්න. ඕනම ප්‍රශ්නයක් අහන්න අපේ අරමුණ ඉන්න තැනින් එක අඩියක්
කොහොමද උඩට යන්නේ? අඩියක් කියන්නේ මේ කන්දේ නෙවෙයි ජීවිතේක අඩියක් උඩට උස්සගන්නේ කොහොමද? අපේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? ඒ සඳහා දැනුම සම්පාදනය කරගන්නේ කොහොමද? තරඟයට වැටිලා හති වැටිලා ජීවිතේ ඉවර කරගන්නවාද? තරඟයට එදිරිව හිටගෙන ජීවිතේ ජය ගන්නවාද? අම්මලා තාත්තලා ළමයින්ට උගන්වන්නේ දුවන හැටි. දුවලා තරඟේ දිනන හැටි තමයි කියලා දෙන්නේ. ඒ කියන අතරේ අම්මයි තාත්තයි මැරෙනවා. ඒගොල්ලෝ නික්ම යනවා. ළමයි ඒගොල්ලන්ගේ ළමයින්ට ඒ කතාව කියනවා. ඒ අතරේ ඒගොල්ලෝ නික්ම යනවා. අන්තිමට විඳපු ජීවිතයක් නැත. කරපු දෙයක්වත් නැත. ප්‍රශ්න අහන්න මේ මෙයා පොත්තරන් ඉන්නේ යන්න බලාගෙන. ඔගොල්ලෝ ප්‍රශ්න ඇහුවේ නැත්නම් ඒගොල්ලෝ යනවා. කවුරු හරි එක්කෝ ගුරුවරයෙක් එහෙම නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වැඩසටහන ලෝකෙටම යනවා. අන්තර්ජාලය හරහා ලෝකෙම බලනවා. එතකොට මේ දඹුල්ලේ දහම් පාසලට අගහුරුවක් ඇති වෙනවා. ඒගොල්ලෝ මුකුත් දන්නේ නැහැ අහන්න. අර මිනිහා කියපුවා තේරුණෙත් නැහැ කියලා හිතයි. මොනවාරි අහන්න ප්‍රශ්නයක් දෙකක්. මම මේ ප්‍රශ්න ඇසුරෙන් මගේ සංවාදයේ ඉස්සරහට ගෙනියනවා. මට හරි පැහැදිලි මෙතන ඉන්න අය හුඟ දෙනෙක් තමන්ගේ හෙට දවස ගැන දන්නේ නැහැ. ළමයි නම් කොහොමවත් දන්නේ නැහැ. ළමයින්ගේ හෙට දවස ගැන අම්මලා තාත්තලා දන්නේත් නැහැ. මොකක් කෙරුවොත්ද මගේ ළමයාට අනාගතයක් ලැබෙන්නේ කියලා ඇහුවොත් එහෙම අම්මට දෙන්න උත්තරයක් නැහැ. තාත්තට දෙන්න උත්තරයක්වත් නැහැ. අම්මා උයනවා කන්න දෙනවා. තාත්තා මොන හරි හම්බ කරලා ගෙදරට ගෙනත් දීලා තාත්තා ටිකක් නිදහසේ ඉන්නවා. තාත්තා රස්තිය අදු පාරක් කීම ගහලා ඉන්නවා. අම්මා ගෙදරට වෙලා ළමයි බදාගෙන අර මහා කිකිලි වගේ ඉන්නවා. ළමයින්ට වෙන එක ඒ දෙන්නම දන්නේ නැත. ළමයි දන්නේත් නැහැ. මේ අද මේ ඇඟිල්ල කකා ඉන්න එක්කින සමහර විට අවුරුදු වයස කීයද? වයස 11යි. තව අවුරුදු 20කින් මේ වගේ മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන් එයාට. වෙන්න ඉඩ තියෙනවා. මීට අවුරුදු 20කට 30කට කලින් මේ වගේ ඉඳගෙන ඉන්නේ ඇති ඇඟිල්ල කකා. ඉතින් මෙතන ඇති හෙට දවසේ අර ඇඹරි ඉන්නේ යා වෙන්නේ නැති අනාගත ජනාධිපති. අපි කොහොමද දන්නේ මෙතන ඇති ජනාධිපතිවරු අගමැතිවරු එතකොට മന്ത്രിවරු മന്ത്രിවරියන් විද්‍යාඥයෝ මෙතන ඇති. අන්නේ ගමන ගැන දැන් කතා කරන්න කාලෙ ඉක්මනට යනවා. කාලෙ කියන්නේ දැන් කාලේ නෙවෙයි ජීවිතේ. මෙන්න මේ වගේ මට හම්බ වෙලා තියෙනවා. පස්සේ කාලෙක මට හම්බ වෙනවා මේ වෙනත් තැනක වෘත්තිය කියදෙනවා එයා. ඒ ඇඟිල්ල කකා හිටපු ළමයා අවුරුදු 5කින් 6කින් රස්සාවකට ගිහිල්ලා. මම ඊළඟ පාර එනකොට මේගොල්ලෝ සමහර විට රස්සාවල් වලට ගිහිල්ලා. එහෙමයි ජීවිතේ. ප්‍රශ්න. මොනවාරි අහන්න. ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න නැද්ද? ස්වාමීන් වහන්සේලාගේ මේ ඉන්න ගිහි අයගේ ප්‍රශ්න වැඩි හිටියන්ගේ දේශනයකට වඩා මේක සාකච්ඡාවක් වෙන්න ඕනේ. අර FM මයික් එක දෙන්න. දේශකතුමනි අවසරයි. මම ඉල්ලීමක් වශයෙන් කරන්නේ දැන් අපිට පිළිලයක් වෙලා තියෙන මේ රූපවාහිනිය වැඩසටහන් තමයි මේ දරුවන්ගේ අනාගතයේ පසුබහින්න තියෙන්නේ. ඉතින් ඒකට විකල්ප දෙයක් අපිට ලබා ගන්න බැරි වේද කියලා. රූපවාහිනිය. ඔව් රූපවාහිනිය වැඩසටහන්. අමාරුයි. ඒ කියන්නේ රූපවාහිනී මාධ්‍ය කෙලින්ම බිස්නස් එකක් කරන්නේ. දැන් මෙහෙම පැත්තකුත් තියෙනවා. දරුවන්ගෙන් බැයිද අපිට හොඳ වැඩසටහන් බලන්නේ නැහනේ. රේටින් නැහැ. දැන් සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ අන්තර්ජාලය හුඟක් අය දන්න නිසා දැන් මම පුද්ගලිකව මහන්සි වෙලා කරන වැඩසටහන් ඒවත් YouTube එකට දානවා අන්තර්ජාලයට. මගේ වැඩසටහනක් නිකන් 1500ක් බලනකොට තනිකරම කුණුහරුප කියන වැඩසටහන් තියෙනවා. ඒ බලන්නේ එපා කවුරුවත්. මම දැක්ක පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ඉඳගෙන කුණුහරුප කියන වැඩසටහනක් තියෙනවා. ඒක channel එකක් තියෙනවා. ඒගොල්ලෝ කුණුහරුප කියනවා. ඒක 2,55,000ක් බලලා ඉතින් කොහොමද වළක්ව ගන්න? මිනිස්සු ඉල්ලන්නේ ඒකනේ. ඉතින් අපේ දරුවන්ගේ අනාගතේ නැතිව යන්නේ මේ නිසා. අනිවාර්යෙන්. මේක තමයි සංවාදේ. අම්මලා තාත්තලා ඉල්ලන්නේ ජරාව. වැඩිහිටියෝ ඉල්ලන්නේ ජරාව. ඉතින් එතකොට ඒව දෙනවා. දැන් අපි හොඳ වැඩසටහන් කරාම මිනිස්සු බලන්නේ නැහැ. දැන් මම හොඳ වැඩසටහන් එහෙම කරලා ඔය විවිධ රූපවාහිනී වැඩසටහන් සංවාද කරලා මම යනවනේ ගම්වලට මෙහෙම. ඉතින් ගියාම මගෙන් අහලා තිනවා hina වෙලා හැම මේ ටෙලි නාට්‍යයක හිටියද කියලාම අහලා තිනවා. ඒ කියන්නේ ටීවී එකේ අහම්බෙන් දැකලා බලලා නැහැ ඒක.
මූණ පොඩ්ඩක් දැකලා මං ටෙලි නාට්‍ය හිටිය දානවා. මං ඉතින් ලැජ්ජාවෙන් බිම් බලාගෙන යනවා. ඒව බලන්නේ නැහැ කවුරුවත්. ඉතින් මිනිස්සු ඉල්ලන්නේ ඒවනේ. එක්කෝ අර උදේට යනවා දැන් හරියට ටෙලිවිෂන්ස් වල නක්ෂත්‍ර කියන වැඩසටහන. ඒවත් මේ විද්‍යාත්මක තලයේව නෙමෙයි පේන කියන ඒවා. මිනිස්සු කී දෙනෙක් කතා කරනවද බලන්න ටෙලිෆෝන් එකේ බොරු නෙමෙයි. මිනිස්සු ටෙලිෆෝන් එකෙන් කතා කරලා අහනවා. ඔය ඉන්දික තොටවත්ත වගේ අය කීප දෙනෙක් ඉන්නවා එහෙම. ඉතින් මිනිස්සු ඒව තමයි ඉල්ලන්නේ. ඒතකොට මොකද කරන්නේ? දැන් රූපවාහිනී වැඩසටහන් කරන අය වෙලඳන්නේ බලාපොරොත්තු වෙනවා. වෙලඳ අනුග්‍රහකත්වය. ඒගොල්ලන්ට වැඩක් නැහැ වැඩසටහන හොඳ වුණත් නරක වුණත්. දැන් ඔබ නම් ටෙලිවිෂන් අයිතිකාරයා, ව්‍යාපාරිකයා ඔබට වැඩක් නැහැ. වැඩසටහන මොකක් වුණත් ඔබට අවශ්‍ය මුදල. එතකොට අයිතිකාරයා කියන්නේ නරක වැඩසටහන් කරන්න කියලා. කළමනාකාරීත්වය කියන්නේ අපිට සල්ලි ගේන්න. ඉතින් මිනිස්සු කියන්න ඕනේ එහෙමනම් අපිට දෙන්න මේ වැඩසටහන්. මිනිස්සු බලන්නේ නැහැ. ඉතින් රේටින් නැහැ. දැන් මගේ වැඩසටහන් බලන්නේ නැත්තම් මට කරන්න කියයිද වැඩසටහන්? ඔබ කියන්නේ නැහැ. මිනිස්සු බලන්නේ නැහැ. ඔබ හිතනවාද මිනිස්සු ඔක්කොම හොඳයි? මුදලාලිය තමයි හොඳ නැත්තේ කියලා. එහෙම නෙවෙයි. අපි ඉල්ලන්නේ ජරාව නිසා අපිට මුදලාලි ජරාව දෙනවා. ඔබ හැමදාම ගිහලා කඩෙන් සල්ලි දීලානේ බඩු ගන්නෙ. ඔබ ගිහලා බලනවා නිෂ්පාදනයේ මොන රටේද? වසවිස තියෙනවද? කල්ලිකුතු දිනේ කවද්ද? මුළු ගමම එක කෙරුවොත් මුදලාලි බය වෙනවනේ. අපි එහෙම නෙවෙයි. අපි ගිහලා මුදලාලිට බයේ සල්ලි දීලා බඩු අරන් ගෙදර එනවා. දෙමව්පියෝ දැනුවත් නම් ව්‍යාපාරිකයා දෙපාර කල්පනා කරනවා. මේ ගමේ තියෙන කඩේට ගිහිල්ලා මේ ගමේම අය කිව්වොත් එහෙම ඔගොල්ලෝ මේ වසවිස විකුණන්න එපා මේ කඩේ අපි දෙන්නේ අපේ දරුවන්ට කියලා මුදලාලි විකුණයිද? නෑනේ. කිරිපිටි සම්බන්ධ කිරිපිටි කියන්නේ විස බොන්නම එපා. පිටි කිරි කියන්නේ ළමයි විනාශ කරන ව්‍යාපාරයක්. දැන් පිටි කිරි සම්බන්ධ විශාල මේ මැදිහත් වීම අපි කරලා තියෙනවා මම පුද්ගලිකව. මම එක්තරා මේ සුපිරි වෙළඳසැලකට ගිය වෙලාවක මාව අඳුනගත්තා කියලා මම හිතන්නේ එක්තරා කාන්තාවක් මට ඉස්සරහා ඉඳගෙන කවුන්ටර් එකේ ඉන්න ඇයට මට බනිනවා. මට කියන්නේ මට නෙමෙයි. මේ කිරිපිටි නෑ කියලා වෙලාවේ. කිරිපිටි හිඟයක්. ඒ අම්මා බනින්නේ අපි කෑ ගහලා කිරිපිටි නැති වෙන්න යන්නේ අපේ රටේ කියලා. එතකොට මොකද කරන්නේ? මිනිස්සු ඉල්ලන්නේ ජරාව නිසා. ජරාව ලැබෙනවා ඒවා ළමයින්ට දෙනවා. ඉතින් ළමයි විතරක් බේරගන්න බෑ. වැඩිහිටියෝ කෙලින් උන් නැත්තම් වැඩිහිටියෝ හොඳ දේ ඉල්ලුවේ නැත්තම් ළමයින්ට දෙන්න වෙන්නෙම වස තමයි. ජරාව තමයි. එන්නේ වැඩි වෙනවා. වැඩිහිටියෙක් දෙන්නේ ප්‍රශ්නයක් අහන්න බලන්න. මේ නම් ඉතින් മന്ത്രിවරයෙක් කියමුකෝ. කතිකෙක් නේ වෙන කවුරු හරි අහන්න බලන්න. අර බබාලා කැරලි ගහන්න යන්න ඕනි කියලා. අර දෙන්නේ කතන කුමන්ත්‍රණය කරන මට විරුද්ධව. ඒ කොනේ ඉන්න දෙන්න කුමන්ත්‍රණය කරන වැඩසටහන නවත්තන්න. අර ඉන්නේ කුමන්ත්‍රණ කරුවෝ. ප්‍රශ්නයක් අහන්න බලන්න. නැත්නම් අපේ කාලේ අපරාධිනේ. ගෙදර රූපවාහිනිය කළමනාකරණය කරන්න. ළමයි අම්මලා තාත්තලාට ජරාව බලන්න දෙන්න එපා. අම්මා කටාරම් බලන් ඉන්නවා නම් එහෙම ඉන්දියාවේ අර නයි කතා අම්මට බලන්න දෙන්න එපා. අම්මටත් පොත කියවන්න දෙන්න. දැන් ළමයි කැරලි ගහන්න ඕනේ දෙමාපියන්ට විරුද්ධව බුද්ධිමය කැරලි. පොත්පත් කියවන්න දෙන්න. තාත්තා බීගෙන වගේ ඇවිල්ලා වැටිලා ඉන්නවා නම් කොහොම හරි දෙහි බෑග් එකේම ගාලා කකුල් දෙකේ පහුවෙන්ද පොතක් අතර දෙන්න කියවන්න කියලා. පළවෙනි දවසේ පොතෙන් ගහයි පස්සේ හිමින් හදාගන්නේ. ළමයි පොත් කියවද්දී අම්මයි තාත්තයි ලැජ්ජ හිතලා පොත් කියවයි. ඒගොල්ලෝ කල්පනා කරන්න පටන් ගන්නවා. ළමයි හොඳ වැඩ කරනකොට වැඩිහිටියන්ට ලැජ්ජ හිතෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්තනේ. ළමයි නරකයි දෙමව්පියෝ තවත් නරකයි. දෙමව්පියෝ නරකයි ළමයි තවත් නරකයි. කොහෙන් හරි මේක පටන් ගන්න ඕනේ. අම්මයි තාත්තයි හොඳ නැත්තම් ළමයින්ට තියෙන්නේ හොඳ වෙන්න. පාසලේ ගුරුවරු හොඳ නැත්තම් ළමයින්ට තියෙන්නේ හොඳ වෙන්න. නැත්තම් ඉතින් මේක නවත්තන්න බෑ. අර අම්මලා ළමයි කරේ තියාගෙන යනවා. ඒගොල්ලන්ට එපා වෙලා තියෙන්නේ. ප්‍රශ්න දෙක අහන්න බලන්න. කවුද ඉන්නේ? මේ පොඩි අහන්න ප්‍රශ්නය. ප්‍රශ්න නැහැ. ඊළඟ තව වැඩි හිටියෙක් මොකක් කරේ අහන්න බලන්න. නැත්නම් අපි දඹුල්ලට ආපු එකත් අපරාධ කොළඹ ඉඳලා. අපි උදේ 5 ඉඳලා එන්නේ. ප්‍රශ්නයක් අහන්න බලන්න. පළමු පේලියේ ගුරුවරියෝ මොකක් කරේ අහන්න. ලැජ්ජ වෙන්න එපා.
ඔයගොල්ලන් ටීචර්ස්ලානේ ඉස්කෝලේ. දහම් පාසලේ ගුරුවරු. ප්‍රශ්නයක් අහන්නේ. ගුරුවරෙක්ද? ඒක ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබට මේ දහම් පාසල බේරගන්න බෑ මේ පළල් සංවාදය හැදුවේ නැත්තම්. දහම් පාසලෙන් මුකුත් වෙන්නේ නැහැ. මෙච්චර පන්සල් තියෙද්දි මෙච්චර දහම් පාසල් තියෙද්දි ඇයි මේ රට විනාශ වෙන්නේ? ඒ කාර්යය වෙන්නේ නැහැ. ඒක අතට ගන්න ඕන. කවුද නැගිටිනවා? ඔව්. හරි. මේ බොහොමත්ම ස්තුතියි මේ ප්‍රශ්න අහන්නම කියන හින්දා මේ ප්‍රශ්නේ අහන්නේ. අහන්නම කියන නිසා. ඔව්. ලැජ්ජත් හිතෙන්නේ එතකොට. නෑ ලැජ්ජ නැහැ. ප්‍රශ්නේ මේකයි. දැන් අපි සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කියන එක තමයි කතාව වෙන්නේ මේ යන රටාව. ඇත්තටම මොනවද කරන්න ඕනන්නේ මේක වෙනස් කරන්න නම් අපි මේ යන්නේ සාමාන්‍ය ජනප්‍රිය තත්ත්වය දිහා තමයි හොයාගෙන යන්නේ හැම වෙලාවෙදිම. ටීවී එක බලන්නේ ජනප්‍රිය නිසා. ව්‍යාපාරික ආධිපත්‍යයට යටත් වෙලා පාසල ඒ තත්ත්වයටපත් වෙලා දහම් පාසලත් එහෙමයි. අද දහම් පාසල් ආවට වඩා අද නගරේ තරුණ පිරිස හිටියේ පෞද්ගලික පාසල් ටියුෂන් වලට ගිහිල්ලා මේ ක්‍රමය වෙනස් කරන්නට නම් මේ විදිහට එන අයට විතරක් කියලා ඇද්ද? අපි මොකද්ද මේකට ඇත්තටම කරන්න ඕන ඔබ දකින විදිහට අපිටත් ඉතින් විවිධ දේවල් හිතෙනවා. ඔබ දකින විදිහට කොහොමද හිතෙන්නේ මේක වෙනස් කරන්න ඕන කියන එක තමයි මගේ ප්‍රශ්නේ. අර සිස්ටම් චේන්ජ් කියන එක වැරදි. ඒ සිස්ටම් චේන්ජ් කියන්න එපා. ඒක හුඟක් අය මේ දවස්වල කියනවා සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලා විවිධ වේදිකාවල ඇහෙනවනේ. දැන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? සිස්ටම් එකක් කියන්නේ මේ අපේ සාකච්ඡාවට අදාළව සිස්ටම් එකක් කියන්නේ සරල උදාහරණයක් ජල නල පද්ධතියක් ගන්නකො. ඔය වතුර ගලාගෙන යන ජල නල පද්ධතියක් කියන්නේ සිස්ටම් එකක්. දැන් අපේ කතාවට අදාළව සිස්ටම් එකක් මේ රටේ තියෙනවා. පාර්ලිමේන්තුවක් තියෙනවා, ව්‍යවස්ථාවක් තියෙනවා, නීති රීති තිබෙනවා, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පාලන බල අධිකාරිය තියෙනවා, මාර්ග නීති තියෙනවා, සියල්ල තියෙනවා. අලුතෙන් සිස්ටම් එකක් ඕනේ නැහැ අපිට. මොකක්ද එහෙනම් ඕන? අපි සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඕනේ. හරි සරල වැඩක්. එහෙමනම් ඇඩ්‍රස් කරන්න ඕනි මෙතනම තමයි. අපි කෙලින් හිට ගන්න ඕනේ. දැන් මම පිස්සෙක් වගේ නම් අනිත් මිනිස්සු ඔක්කොම පිස්සු වෙනවා. දැන් ගෙදරකට ගෙදරක් ගන්නකො ගෙදර එක්කෙනෙක් වෙනස් වුණොත් ගෙදර 6 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. 6 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෙදර පටන් ගන්නවා ගෙදර පිළිවෙලට තියාගන්න. අනිත් කට්ටිය මේ වෙනස් වෙනවා. එක්කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. මේ පොඩි ළමයෙක්ටත් කරන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද? ඔය සමහර මේ හින්දි චිත්‍රපටවලත් තියෙනවා අම්මයි තාත්තයි ගහ ගන්න හදනකොට ඊටාම දරුණු ගැටුමක් වෙනකොට දොරාස්සෙන් පුංචි බබෙක් එනවා. අර මෙහෙම එනකොට රණ්ඩු නවතිනවා. අම්මයි තාත්තයි සමගි කෙරුවේ අර පුංචි බබා. එයා මුකුත් කරේ නැහැ. ආව විතරයි. අම්මයි තාත්තා රණ්ඩු කරනකොට ළමයි අඬනකොට අම්මයි තාත්තා දෙන්නම කටවහ ගන්නවා. ඒගොල්ලෝ බය වෙනවා. මුකුත් කරන්න ඕනේ නැහැ. ගෙදර ප්‍රශ්න ඇති වෙනකොට එක්කෙනෙක් හිටගත්තොත් හරියට ගෙදර වෙනස් වෙනවා. නගරයක් ගන්නකො දැන් මේ නගරය අපි කියමු දඹුල්ල. දඹුල්ලේ එක ප්‍රධාන චරිතයක් වෙනස් වුණොත් වේගයෙන් වෙනස් වෙනවා. නිකන් හිතන්න මෙහි නඩු වහන විනිසුරුවරයෙක් වෙනස් වෙනවා. එක විනිසුරුවරයෙක්. ඊටාම හොඳ නඩු තීන්දුව දෙනවා. ආදර්ශමත් විදිහට වැඩ කරනවා. පාන්දරින් ගිහලා නඩු වහන්න පටන් ගන්නවා. ඔක්කොම ඒ විනිසුරුවරයා ගැන කතා කරන්න පටන් ගන්නවා. අනිත් විනිසුරුවරු ඔහු ගැන හිතනවා. එතකොට නීතිඥවරු බය වෙනවා. වැරදි වැඩ කරන්නේ අල්ලස් වලට ගන්න බෑ. එතකොට දන්නේම නැතුව අනිත් අය ඉක්මනට වෙනස් වෙනවා. වෙන විදිහකට බලමු. මෙතනට එක පාට එනවා පොළඟෙක්. ආවේ නෑ. අපි තුම ආවා. අපි ඔක්කොම වෙනස් වෙන්නේ නැද්ද? එක පාට මෙතනින් පිස්සු බල්ලෙක් දුවගෙන ආවොත් අපි වෙනස් වෙනව නේද? ඒ කියන්නේ එක බල්ලෙකුට පුළුවන් අපි ඔක්කොම වෙනස් කරන්න. නිකන් මේ වහලදි ගියවිලා මෙහෙම බාල්කෙන් ගැරන්ඩියෙක් වැටෙනවා. මේගොල්ලෝ කෑ ගහලා දුවන ඔක්කොම. ඒක කරේ ගැරන්ඩියෙක්. ගැරන්ඩියෙක් ඕනේ මීයෙකුට පුළුවන්. එක පාට මීයෙක් ඇවිල්ලා පයින් මේ ඔඩොක්කුවට. එතකොට මෙයා කෑ ගහනවා. වටේ ඉන්නේ පනින එහාට මෙහාට. එළියට කට්ටියක් දුවනවා. වෙනස කරේ කවුද? මීයෙක්. අපිට එක්කෙනෙකුට පුළුවන් ලෝකෙ වෙනස් කරන්න. මේ ගෙදර ඉන්න පුංචි ළමයෙකුට මුළු ගෙදර වෙනස් කරන්න පුළුවන්. තාත්තා කෙනෙක් බොන එක, තාත්තා කෙනෙක් පිස්සු නටන එක නවත්තන්න පුළුවන් ළමයෙකුට. අම්මාගේ අවකල් ක්‍රියාව දුවට වෙනස් කරන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයිනේ. අම්මා හොඳ නැත්නම් දුව ඊටත් හොඳ නැහැ. අම්මා හිටගෙන වැරදි කරනවා නම් දුව වැරදි කරනවා. මම කියන්නේ මම වෙනස් වුණොත් මම කියන්නේ ඔබට මේ ඕනම කෙනෙකුට වටේම වෙනස් වෙනවා. සිස්ටම් එක තියෙනවා. දැන් මම හොරකම් මම යන ගමන් මේ මයික්‍රොෆෝන් එක හොරකම් කරන් යනවා. ඉතින් දැන් මේ සිස්ටම් එක ප්‍රශ්නයක් නෙවෙයි මම හොරා. ඉතින් මම හොරකම් කරන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් ඔබ තැනකට ගියාම ඔබ විනීතව හැසිරෙන්න. යුතුයකම් ඉටු කරන්න. වගකීම් දරා ගන්න. අනිත් අය ඉබේම කරනවා. අපි කරන්නේ ඒක නෙමෙයි. මම හොරකම් කරනවා හේතුව ඇහුවාම කියනවා අනිත් ඒවා හොරකම් කරන ඉඳ මමත් හොරකම් කරනවා.
තැනකට පරක්කු වෙලා යනවා. ඉතින් අපි අහන්නේ ඇයි ඔය පරක්කු වෙන්නේ? මං වෙලාවට ගියාට වැඩන්නේ අනිත් කට්ටියත් පරක්කු වෙනවා. එහෙම එපා. දැන් මම කවුරු පරක්කු වුණත් මම වෙලාවට යනවා. දැන් අද මම මෙතනට ආවේ කීයටද? 9ට. අපි 9ටත් කලින් ආවා. ඉතින් දැන් මම හිතනවාද මෙතනට ඇවිල්ලා මට ඉන්න වෙයි, මට කලින් රැස්වීමක් තී මට අදාළ නෑ ඒක. මම තීරණය කරා අපි දෙන්න කතා වුණා අපි හරියටම 9ට කලින් මෙහෙට යනවා. අපි ආවා. දම්බුල්ලේ ඕක තියෙන්නේ ඕක හරියට සංවිධානය වෙන එකක් නෑ. කොළඹ නෙවෙයිනේ මිනිස්සු වෙන එකක් නෑ. මං අද ආවේ මෙතන මිනිස්සු නෑ කියලා හිතාගෙන. මං හිතුවා කවුරුත් නෑ කියලා. දැන් ප්‍රශ්න අහන්න නැති එක හරි මං දන්නවා අහන්නේ නෑ කියලා. මං හිතුවා මිනිස්සු නෑ අපි දෙන්න ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරලා යනවා කියලා මං හිතාගෙන ආවේ. ඇයි මම මේ ක්‍රමේ වෙනස් කර ක්‍රමේ කියන වචනේත් වැරදි. මේ පවතින තත්ත්වයන් වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මං ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඔයගොල්ලොත් එක්ක කරනවා. සරලයි. ඔගේ ස්තුතියි. හැබැයි සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලා කියපුවාම අපි උදාහරණයක් ගත්තොත් ජලනල පද්ධතියම ගාව මේ පුංචි පුතාලටත් තේරෙනවා ඇති. අපේ ගෙදරට හයි කරලා තියෙන ජලනල පද්ධතිය ලීක්. ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට අපිට තියෙන නීති පද්ධතිය ලීක්. අපේ රටේ නීතියක් නෙමෙයි තියෙන්නේ. රෝමානු ලන්දේසි නීතිය. බෞද්ධ නීතියක් ගැන කතා වෙන්නේ නැහැ. අපි ඒක වෙනස් කරන්න නැතුව මේ විදිහටම තියාගෙන ගිහිල්ලා අපිට පුළුවන් ද මේක පවත්වාගෙන යන්න? දැන් ජලනල පද්ධතිය ගැන ඔබ කිව්වනේ. ලීක් නම් අර පළවෙනි කියන්නේ ප්‍රධාන වෑල් එක වහනවා. වහලා එතන අලවන්න. සරලයි. ගෙදර ජලනල පද්ධති ලීක් කියන්නේ හරි සරල ඔබ හොඳ තැනකට ආවා. ජලනල පද්ධති ලීක් කියන්නේ එතන ගැලවිලානේ. එතකොට අපි මුළු පද්ධති මෙලන්න ඕනේ නෑනේ. අපි ගියා ප්‍රධාන වෑල් එක වහනවා. කරාමේ. වහලා ටිකක් වේලෙන්න ඇරලා ප්ලම්බර් කෙනෙක් ගෙන්න ගන්න බැරි නම් අපිටම පුළුවන් එක ඇදලා අර විශේෂ ගම්මාර්ග තියෙන හાર્ඩ්වෙයාර් ස්ටෝර්ස් එකක ගෙනල්ලා ගාලා වේලෙන්න තියලා අලවනවා. ඉතින් නීතිය ඇතුලේ කොතන ඔයාමට පෙන්වන්න රෝමන් ඩච් නීතියේ එක තැනක් පෙන්වන්නකො මේ හොරකම් කරන්න පුළුවන් තැන. එක තැනක් ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තියෙනවා. මිනිස්සෙක් වෙඩි තියලා මරනවා ගෝයන් කොලයකට මුවා වෙලා. එතකොට අපි මෙතන ඉන්න ඔක්කොමලා දන්නවා ගෝයන් කොලයට කාටවත් මුවා වෙලා වෙඩි තියන්න බෑ කියන එක තමයි තර්කය උනේ. රෝමානු නන්දේසි නීතිය තියෙන සම්පූර්ණ තර්කයේ පදනම් කරගෙන ජයග්‍රහණය කරන්න. වත්මනේ තියෙන නඩු තීන්දුව ගොඩක් දේවලුත් ඒක තත්ත්වයට තමයි පතලා දෙන්නේ. ඔබ මේ තර්කානුකූලව ගෙනෙන උත්සාහය නැති කරන්න නෙමෙයි මම මේ ලැහැත්ති. ලන්දේසියේ තියෙන ඔයක එක තැනක් පෙන්වන්න කියලා. ඔබ දන්නවා මේ නඩු තීන්දුව මිනිහෙක් මරනවා වෙඩි තියලා මරනවා. වෙඩි තියලා මරවුවට පස්සේ ගෝයන් කොලයට වෙඩි තියලාද තමයි මරන්නේ. නඩුව නිසස් කර නිදාස් කරනවා. ගෝයන් කොලයට මිනිහෙකුට මුවා වෙන්න බෑ. දැන් ඔබට ඉතාම කෙටි උත්තරයක් දෙන්නම්. ඔය නඩු තීන්දුව ඔහොම නෙවෙයි. මම ඒ ගැන කාලේ නාස්ති කරන්නේ නැහැ මේ ඉන්න අය නිසා. ඔය ජනප්‍රිය කතාව ඔහොම නෙවෙයි. ඔක විකෘතියක් ඔබ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ කිසිම තැනක තර්ක විතර්ක තාක්ෂණික තත්ත්වයන් හැරෙන්න නඩු අහන්න ක්‍රමයක් නැහැ. හිතින් නඩු අහන්න බෑනේ. දැනට ලෝකේ දියුණු කරපු රෝමානු ලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතිය තමයි දැනට එළියේ තියෙන්නේ. හේතුව තමයි වෙන ක්‍රමවේදයක් යෝජනා කරලා නැහැ. දැන් මම හොඳ කෙනෙක්. මට පුළුවන් ද කියන්නකෝ මම අවංක නිසා මේ දෙන්නගේ නඩු විසඳන්න මොකද්ද ක්‍රමය? ඒකට මෙකැනිසම් එකක් තියෙන එපා යාන්ත්‍රණයක් විද්‍යාත්මක ක්‍රමවේදයක්. එතකොට දැන් හදලා තියෙන ක්‍රමය තමයි සාක්ෂි තාක්ෂණික කරුණු මත පිළිගත් විනුසුරු මඩුල්ලක් විසින් මේ විමර්ශනය කරනවා. ඒකට හදලා තියෙන ක්‍රමවේදය ලෝකේ පුරාම. නඩු කල් යන්නේ වැරදි තීන්දුව ලැබෙන්නේ වෙන වෙන හේතු මත. එකම නීතිඥවරයා දෙපැත්තෙම සල්ලි ගන්නවා. දැන් ලංකාවේ පහළ අධිකරණයකින් ප්‍රශ්නයක් ආවොත් ඊළඟ අධිකරණයට යන්න පුළුවන්. ඒත් බැරි නම් ඊළඟ අධිකරණයට. ඒත් බැරි නම් ඊළඟ අධිකරණයට. ක්‍රමවේදයක් තියෙනවානේ. දැන් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන ක්‍රමවේදයක් තියෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා නීතියේ වරදක් නිසා හැලෙන තැන් නෑම තමයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් එහෙම සමහර විවාදාපන්න කරුණු අපි හිතමු රාජ්‍ය පාලනයට අදාළ විවාදාපන්න කාරණයක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් අරගෙන ජනමත විචාරණයකට යන්න. රටක අවසානයේ මේ පවතින තත්ත්වයන් තුල තීරකයා ජනතාව. ජනතා පරමාධිපත්‍ය. රෝමානු ලන්දේසි ඉංග්‍රීසි නීතිය සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදයට. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තියෙන සම්මුතීන්. මේකට විරුද්ධ ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නැහැ. සමාජවාදී රටවලත් ධනවාදී රටවලත් තියෙන්නේ තර්ක සහ තාක්ෂණික කරුණු මත තමයි නඩුව අහන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. දැන් ඔබ මේ පුද්ගලයාට ගැහුවා කියලා කියනවා ඇවිල්ලා. දැන් මේක හොයන්නේ කොහොමද? මට පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ෆින්ගර් ප්‍රින්ට්ස්. ඊට පස්සේ මට පුළුවන් CCTV කැමරා දර්ශන. දුටු අයගේ සාක්ෂි. නේ? මේ තාක්ෂණික කරුණු මත තමයි නඩුව ගෙනියන්න පුළුවන්. වෙන ක්‍රමයක් ලෝකේ නැහැනේ. දැන් විශ්වකර්ම වගේ කෙනෙක් ඉඳලා S2 පියාගෙන එහෙම කරන්න ක්‍රමයක් නැහැනේ. අපි අධිකරණයේ මෙහෙවන්න නීතිඥවරු හදන්න ඕනේ.
මෙතන ඉන්න අය නීතිඥවරු වුණාම මුදලට විකිනෙන්නේ නැති නීතිඥවරු හදන්න ඕනේ. ඒක තර්කයක්. කොහොමත් ස්තුතියි. අපි ඒක තර්කානුකූලව ගත්තොත් මම කියන්නේ මේ පුංචි පුතාලට ඒක තේරෙනවද දන්නේ නැහැ. අපි පාසලට යනවා. පාසලට ගියාට පස්සේ පුංචි පුතෙක් පාසල තුලදී යම්කිසි වැරද්දක් කරනවා. වැරද්ද කරපුවාම බහුතරයක් දෙනා එක්ව වෙලා කියනවා එයා තමයි වැරද්ද කරේ කියලා. හැබැයි අපි හොයලා බලපුවාම ඒක වැරද්දක් නෙමෙයි. සමස්තය පිළිගන්නේ නැහැ. මේ ඒක හොඳ අපි කියමුකෝ අසභ්‍ය වචනයක් කිව්වයි කියලා. එයාට ඒ වචනේ ඇහිලා හුරු වෙලා පාසල් බස් එකට නැංගට පස්සේ බස් එක තුලදී නැත්තම් කඩේදී නැත්තම් යාළුවෙක් එක්ක වුණාම යාළුවන්ගේ තැනදී අසභ්‍ය වචනය පාවිච්චි කරපුවාම අනිත් අය කියනවා ඇවිල්ලා මේක දැන් අසභ්‍යයි කියලා. හරි අපි සිස්ටම් එක ඔයා කියන විදිහට මම මේකේ මං වලකිලා ඉන්නවා. දැන් මමත් වැලකිලා ඉන්නේ බොහෝ දේවල් වල මම අරක්කු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ, අවැල වීදි සංචාරය කරන්නේ නැහැ, ගණිකා ඇසුරට යන්නේ නැහැ. බුදුදහමේ තියෙන ඔක්කොම කරන කොහොමගේ දිනුවා? නෑ නේ එහෙම එකක්. ඔබේ දිනුවක් නැද්ද? නෑ මගේ කොහෙද තියෙන්නේ දිනුවක්? මොකක්ද ඔබ දිනුව කියලා බලාපොරොත්තු වෙන්නේ? අන්න හරි. මට එතනට තමයි උඩන අපි රටේ දිනුවත් එක්කම බලන්නේ. එහා පැත්තට ගියලා පැත්තේ තවත් අරක තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න. නෑ ඔබට අවශ්‍ය මොකද්ද? ඔබට අහන්න මං කියන එක අහන්න. මම ඉන්න තැනටලා මම පන්සලට එනවා. පන්සලට ආපුවාම ඕනම පන්සලකට ගියපුවාම මාට වඩා කවුද වැඩියෙන්ම පිළිගන්නේ? ඔබතුමා දන්නවා. පිළිගන්නේ කඩේ මුදලාලි, බාර් එකේ මුදලාලි, දේශපාලකයා. පන්සලට ආපු ගමන් මම පිළිගන්නවා. මොකද පන්සල ඇතුලේ එයා හදලා තියෙනවා බුදුගයක්. එයා පන්සල ඇතුලේ හදලා තියෙනවා වහලයක් ගහලා තියෙනවා. රටේ සල්ලි මරන් දීලා තියෙනවා. එතකොට පිළිගැනීම මෙතන තියෙන්නේ. එහෙනම් සිස්ටම් එක වෙනස් කරන්න තෝ කොහොමද මේ දරුවට කියන්නේ අපි ඔයා යන්න එපා බාර් එකට. ඔයා යන්න එපා බස් එකට නගින්න එපා. ඔයා කුණු හරපේ යන්න එපා. හැබැයි අපි කිව්වට වැඩ නැහැ කියන එක හැමතැනම හොඳට ඉන්නේ. හැම එක ප්‍රචුරේ කියන්නේ. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ මං ආන් එතන ඉඳලා. හැබැයි මේ විනය පද්ධතියක්, නීති පද්ධතිය පිළිබඳ ඔබතුමා නැහැ කිව්වට බුදුදහම තුල තියෙනවා. විනෝ නාම ශාසනසායෝ. විනය තමයි ශාසනයයෝ. විනය තමයි රටේ ආයස බවට පත් වෙන්නේ. එහෙනම් මහත්තයා මම කියන්නේ මේ දරුවන්ට කියලා දෙන්න ඕන වෙනස් වෙන්න ඕන අපි විනයකරුක පැත්තේ. අනිත් පැත්තෙන් වෙනස් වෙන්න ඕන මේ රටේ මිනිස්සු කරන දෙයටම අපි හා කියනවා නම් අපි අන්න එතන වැරදිලා. ඕක සිස්ටම් එකනේ ඔය පටලවගෙන ඉන්නේ. සිස්ටම් කියන වචනේ අපේ වචනේ නේ බුදුදහමේ සිස්ටම් කියන වචනේ නෑ. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනේ පොඩ්ඩක් අහන්නකෝ. ඉංග්‍රීසි වචනේ නෙමෙයි ක්‍රමවේදය කියන වචනේවත් බුදුදහම තුල නෑ. ඔබ බුදුදහම විග්‍රහ කරන බටහිර දැනුමේ. ඔබ මේ ගැඹුරු සංවාදයකට මම කැටුවේ නෙමෙයි. දැන් සිස්ටම් කියන්නේ අපේ වචනයක් නෙවෙයි. ඒක තේරුම් ගන්නකෝ. ප්‍රජාතන්ත්‍රවාදය විග්‍රහ කරන්න එපා බුදුදහමෙන්. ඒක කරන්න බෑ. බුදුදහම කියන්නේ වෙනස් දැනුම් පද්ධතිය. ඒක විශ්වීය දැනුම් පද්ධතියක්. බුදුදහම තුල ලෝකේ කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වේ බුදුදහම තුල ලෝකේ විග්‍රහ කරගන්න ඉතාම පහසුයි. සියලු උත්තර බුදුදහම ඇතුලේ තියෙනවා. රෝමානු ලන්දේසී නීතිය කියන්නේ තාක්ෂණික කාරණයක්. ඒක හරියටම ඔබට තේරුම් කරොත් මේ මයික්‍රොෆෝන් එකෙන් හඬ නැගෙන්නේ විදුලිය මේකට සම්බන්ධ නිසා. විදුලිය ගැලෙව්වොත් මේ හඬ එන්නේ නැහැ. මේක තාක්ෂණික ප්‍රශ්නයක්. නඩු අහන්නේ තාක්ෂණික ප්‍රශ්න මත. තාක්ෂණික තත්ත්වයන් මත. හැබැයි විනිසුරුවරයාට විමර්ශනාත්මකව නඩු අහන්න කිසිම බාධාවක් නැහැ. දැන් හිතන්න මම විනිසුරුවරයා නම් මේ සියලු සාක්ෂි මැද්දේ මට පේනවා නම් මේ නීතිඥවරු අධිකරණය නොමග යනවා කියලා. නොමග යවනවා කියලා. මේ තාක්ෂණික නීති වැරදි නම් මම විනිසුරුවරයා හැටියට ඒක අනුගමනය කරන්න ඕනේ නැහැ. සිස්ටම් එක ඇතුළේ ඉතා පැහැදිලිවම යුක්තිය පසඳලීම තමයි නීති ආධිපත්‍ය අවසාන විග්‍රහය. සියල්ලට උඩින් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවේ තියෙනවා නීතිය සැමට සමානයි. නීතිය පාරදෘශ්‍යයි. එතකොට ඒ යට අධිකරණ පද්ධතියට ඕනෑම දුරකට ගිහිලා යුක්ති ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැත්තේ විනිසුරුවරට ඒක ඕනේ නැති නිසා. දැන් තාක්ෂණිකව සියල්ල තියෙනවා. ඒක මම ඔබට කියන්නේ මේ. මිනිස්සුන්ට හොරකම් කරන්න බෑ. මෙහෙම හිතන්නකෝ මාර්ග නීති ගන්න. අපට තියෙන මාර්ග නීති 100%ක්ම ඇති. පාරේ අනතුරු වෙන්නේ නැද්ද? වෙනවනේ. අපි වැරදි කරන්නේ නැද්ද? ඉර කපල යනවා. 60ට 60 යනවා. මිනිස්සු අමතක කරලා යනවා. කහයිරේ මිනිස්සුන්ට පන්නන්න දෙන්නේ නැහැ. හදිසි වුණාම වෙට්ටු දදා යනවා. මාර්ග නීති වල ප්‍රශ්නයක්ද තියෙන්නේ? ඔබ අරගෙන බැලුවාම මාර්ග නීති සියල්ලම අනුගමනය කෙරුවොත් වාහනත් හොඳට තිබුණොත් පාර ලිස්සන්නේ නැති තත්ත්වයන් ස්වභාවික තත්ත්වයන්ුත් හරි ගියොත් අනතුරු වෙන්නේ නැහැ. අපි ඒවා නොකර අපි කියනවා නම් එහෙම සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනි කියලා වරදිනවා. අපි ගුණ යහපත් ශක්තිමත් මිනිස්සු හදන්න ඕනේ. ඒක සිස්ටම් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔබ කියවන්නේ පිළිගැනීමක් නැහැ කියලා අරව කරනකොට ඉතින් මාව ගන්නකො මම එකක්වත් කරන්නේ නැහැ. මම පන්සල් වල විහෙර විහාර හදන්නෙත් නැහැ, බැමි හදලා දෙන්නෙත් නැහැ. මම හැමතැනම වැඩ කරනවා. ඉතින් මාව මිනිස්සු පිළිගන්නවා. මම ගිහිල්ලා මිනිස්සුන්ට අල්ලස් දෙන්නේ මම හරි දේ කියමින් හරි දේ කරමින් ඉන්නවා. ඒතර මිනිස්සු පිළිගන්නවා. දැන් මම එකක් කියලා වෙන එකක් කරොත් මිනිස්සු පිළිගන්නේ නැහැ.
අනික දියුණුව දැන් ඔබ කියනවානේ ඔබට දියුණුවක් නැහැ කියලා. ඒක බරපතල ප්‍රශ්නයක්. මම නම් මගේ දියුණුවේ උපරිමයට අවිල්ලා තියෙන්නේ. දියුණුව කියන්නේ Taman අපේක්ෂා කරන දේ. ඉතින් ඔබ අපේක්ෂා කරන දේ ඔබ ලබලා නෙවෙයි කියන හැටියට. ඔබ වැරදි වැඩ කරන්නේ නැත්තම් එතනම ජයග්‍රහණය යන්නේ. තව මොකක්ද? ඔබ කියනවා නම් මම වැරදි කරන්නේ නැත. ඒකනේ ජයග්‍රහණය. ඔබට කියන්න උත්සාහ කරේ ඕක නෙමෙයි. මම දියුණුවක් ලබලා නැහැ කියන එක නෙමෙයි. මම මෙලොව වශයෙන්ම දියුණුයි, මම පරලොව වශයෙන් යන්නත් දියුණුයි ධර්මානුකූලව පැත්තේ. අපි එහෙම නෙමෙයි කතා කරන්නේ. හැබැයි අපේ දරුවට අපි පණිවිඩය දෙන්නේ පුතේ හොඳ කෙනෙක් වෙන්න කියලානේ. හැබැයි අපි දකින්න හොඳ කෙනා සමාජයට ගියන් පස්සේ පිළිගැනීමට ලක් වෙන කෙනානේ. පාසලට හොඳ කෙනාට පිළිගැනීමක් තියෙන මේගොල්ලෝ වැරදි ආදර්ශයක් දෙන්න එපා. හොඳ මිනිස්සු ඔක්කොම ජයග්‍රහණය කරනවා. මට එක මිනිහෙක් පෙන්වන්න නමක් කියලා. මොකද්ද? හොඳ වැඩ කරන සියලුම අය ජයග්‍රහණය කරනවා. මට කියන්නකො ඔබතුමා හොඳ වැඩ කරලා ජයග්‍රහණය කරපු කෙනෙක්ගේ නමක්. චාප බණ්ඩාර. අභියෝගය ඔබට අනිත් අය එපා. ඔබතුමා දන්නේ මෙතන ඉන්න අපි කීප දෙනා විතර නෑ මම දන්නේ මෙහාට වැරදි ආදර්ශයක් කියන ඔබ කියන්නේ හොඳ වැඩ කරුවොත් දිනන්න බෑ කියලානේ. නෑ. හොඳ වැඩ කරන අය දිනනවා පිළිගන්නවා මිනිස්සු. ඒක මම කියනවා. නෑ. ඔබතුමාට මම මේ කියන්න උත්සාහ කරන කතාව ඔබතුමා වැරදි. චාපා බණ්ඩාර කියන චරිතය අපි අද දන්නවා. චාපා බණ්ඩාර එන්න ඉස්සෙල්ලා මම චාපා බණ්ඩාර ගැන අහගත්තේ හාමුදුරන්ගෙන් FB එක බලලා. FB බලන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? ඉතින් මොකද්ද ඔබට අවශ්‍ය? ඔබට අවශ්‍ය මොකක්ද? අවශ්‍ය එක නෙමෙයි මම කියන්නේ ඔබතුමා තර්කානුකූලව ගේන්න කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් අහන්න. කොන්න මම ප්‍රශ්නයක් ඇහුවා. උත්තරේ කියන්නේ සිස්ටම් එක මේකම තියන්න මං වෙනස් වෙන්න නම් ඉතින් වැඩක් නෑනේ. ඔබ සිස්ටම් මේකයි ඔබට නෑ සිස්ටම් කියන වචන ඉස්සෙල් තේරුම් ගන්න ඕන ඔබ. සිස්ටම් එක කියලා කියන්නේ මේ සමාජ රටාව. ඉතින් සමාජ රටාව කියන්නේ වෙන එකක් නේ. සමාජ රටාව කියන්නේ අඳින පළඳින විදිය. අපි ඇවිදින විදිය. නෑ. ඔබතුමාට මං අහන ප්‍රශ්නේ තේරුන්නේ නෑ. මං අහන්න කියන්නම්කෝ මම බෞද්ධයෙක්. මම ඉපදෙන අවුරුද්ද වෙනකොට අපේ ගේ ඉස්සරහා පන්සලක් තියෙනවා. බබලා කෑ ගහන්න එපා. පොඩ්ඩක් අහන්න. පුතේ මම ඉපදෙන කාලේ අපේ ගේ ඉස්සරහා පන්සලක් තියෙනවා. මම පන්සලේ හාමුදුරුවොත් එක්කම පුංචි කාලේ ඉඳලම ළඟින්ම ආශ්‍රය කරනවා. හැබැයි මං යනකොට පන්සලේ ඉඳගත්තේ ධර්මශාලාවේ පැදුරු දාලා. ධර්මශාලාවට පැදුරක් දාපුවාම මං ඒ පැදුර ඉඳ ගන්නවා. පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ ළඟ ඉඳගන්නේ නෑ පුටුවකම. දැන් පන්සලට ආපුවාම මේ අපි ධර්මශාලාව ඇතුලේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා උස්සාසනයක ඉඳගෙන ඉන්නේ. අපි වෙනස් වෙලා තියෙන වැරදි පැත්තට. අපි වෙනස් වෙලා තියෙන වැරදි. ඔබතුමා කිව්වා බුදුදහම රෝමානු කතෝලික ලන්දේසි නීතියත් එක්ක තර්ක කරන්න එපා, සම්බන්ධ කරන්න එපා කියලා. මම කොහොම කැමති නෑ එහෙම කරන්න. මං කිව්වේ මේ රටේ පවතින නීතිය හා සමාජ ක්‍රමය පවතින්නේ වැරදි මිනිහා ඉහළට යන්නත් හොඳ මනුස්සයා යම් මට්ටමකට ගෙනල්ලා පහළින් තියන්න මම තෘප්තිමත්. මම වැරදි කරන්නේ නැහැ. මට තියෙන දේ මං ඇති කියලා. හැබැයි මමත් කැමති ප්ලේන් එකක යන්න. මට කවුරුත් ප්ලේන් එකක යන්න අඩු මුදලට දෙයිද ටිකට් එකක්. හැබැයි දේශපාලකයෙක් බලන්නකෝ. බාර් ලයිසන් එක දුන්නාම ගමේ ගොඩේ ගිහිල්ලා ඕන දෙයක් එපා දේ බොරුවක් හරියට මවලා පෙන්නපුවාම ඔබට ඒවද ඕනි? නෑ අවශ්‍ය තියෙන්නේ එතනනේ. ඉතින් ඒ ටික අයින් කළා දාන්නකෝ. ඉතින් අනිත් අය කරන්නේ ඇයි ඔබ කරන්නේ? ඇයි අයින් කරන්නේ? පවතින ක්‍රමේ ඒක ඉතින් ඒ මේ අහන්නකෝ දැන් හොරෙක් හොඳට ජීවත් වෙනවා කියන එක බුදුදහම තුල ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද? හොරකම් කරපු මිනිහෙක් අද හෙලිකොප්ටර් එකක් තියාගෙන විශාල ධන සම්භාරයක් එක සැප විඳිනවා. ඔබ ඒක කියවගන්නේ කොහොමද? මං එහෙම කියාගන්නේ ඒ මනුස්සයා සැප විඳිනවා. ගෙදර ගින්න බල්ලට AC වාහනයක් තියෙනවා, කාමරේට AC වාහනයක් තියෙනවා, තියලුම සපාසුකම් ටික ළඟට ගෙනල්ලා දීලා තියෙනවා. අපි පයින් යනවා. ක්ලාස් ප්ලේස් එක දී ගන්න විදිහක් නැහැ. දහම් පාසලට ආපුවාම ඉඳ ගන්න පුටුවක් නැහැ. පන්සලට ගිහපුවාම ඉඳ ගන්න දානෙ දී ගන්න විදිහක් නැහැ. අපි පන්සලොත් යනවා දානෙත් දෙනවා. හැබැයි අපි පවතින ක්‍රමේ ওই විදිහට තිබුණා. ඒ කට්ටිය ඒ සැප විඳින්නේ මේ විදිහට කියලා කර්මානුකූලව එක පැත්තකින් හිතනවා, ධර්මානුකූලව එක පැත්තකින් මම හොඳට ඉන්නවලු කියලා මම හිටපු තැනම ඉන්නවා. ඉතින් අපි හිටපු තැනනේ හැමදාම. මට ඔබේ කතාව ඇත්තටම තේරෙන්නේ නැහැ. එළියේ තියෙන තරඟයට ගිහිල්ලා දිනන්න ඕන නම් ඔබට ඒකට බාධාවක් නැහැ. ඔය රැල්ල යන්නත් පුළුවන්. ඒකට ප්‍රතිවිරුද්ධව තින් අපි කෙලින් හිටගන්න එක. එච්චරයි විකිනේ නැතු වෙන්න ඕනේ. ඔබතුමා දැන් ප්‍රශ්නයක් අහන්න කියපුවාම ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕන. උත්තර නැහැ. එහෙනම් අපි ප්‍රශ්න නවත්තමු. අහන එක නවත්තන්න. ඔබතුමා කෙලින් උත්තරයක් දෙන්න. අපි මේ සිස්ටම් එක මේ විදිහට තියාගෙන අපි වෙනස් වෙනවායි කියලා පැත්තකට හැරිලා ඔය බලන්න ඉන්නවද? එහෙම නැතිනම් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන ක්‍රමවේදයක් මේ පාසල තුල, පන්සල තුල, පල්ලිය තුල ගොඩනගනවාද? සිස්ටම් එක ඉතින් තර්ක කරන්නේ මෙහෙමනේ. ඔබේ යෙදුම වැරදි. හරි. ඉතින් හරි කියන්න එපා. දැන් මේ අහන්නකො මේක බුද්ධිමත් සංවාදයන්නේ. ඔබ මගෙන් අහලා සිස්ටම් එක වෙනස් කරන්න ඕනද කියනකොට මම බුද්ධිමය සංවාදයකට එනවා. මොකද සිස්ටම් එක කියන්නේ? එහෙම තර්ක කරන්නේ අපි. දැන් සිස්ටම් එක කියනකොට අපිට අර්ථ නිරූපණයක් දෙන්න එපා. හැංගීම් වලින් තර්ක කරන්න බෑ. හරි. මේ අහන්නකො ඉස්සෙල්ලා පොඩ්ඩක් අහන්නකො. අපිට කෑ ගහලා බේබද්දුවගේ තර්ක කරන්න බෑ. අපි කතා කරන කාරණාවලට තියෙන්න ඕනේ විෂය මූල පදනම. දැන් බුදුදහම කිව්වහම අපිට හිතේ තියෙනවා කියන්න බෑනේ. දැනුම් පද්ධතියක් තියෙනවනේ. දැන් අභිධර්මය ගැන මට ඕනේවා කියන්න බෑනේ. දැනුම් පද්ධතියක් තියෙනවා. දැන් සිස්ටම් කියන වචනේ අපේ වචනයක් නෙවෙයි. දැන් සිස්ටම් කියන වචනේ ඕනනම් අන්තර්ජාලයට ගිහලා චෙක් කරලා බලන්න කවුරුහරි Google ගිහලා ඒකට අර්ථ නිරූපණයක් තියෙනවා.
ඩෙෆිනිෂන් එකක් තියෙනවානේ. දැන් මම මට ඕන විදිහට වචන හිතට දාලා ඇහුවොත් කාගෙන් හරි උත්තර දෙන්නේ කොහොමද ඒකට? ඉතින් මම උත්තරයක් දුන්නා සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නැහැ. සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නැහැ. අපි යාන්ත්‍රණය වෙනස් කරමු. මේ පවතින ක්‍රමේ. යාන්ත්‍රණය කියන්නත් එපා. මොකද්ද යාන්ත්‍රණය කියන්නේ? දැන් මේ පන්සලේ මහත්තයා මේ සමාජ අහන්නකො පොඩ්ඩක්. රටාව. දැන් ඔබේ උදාහරණයට යන්කෝ. මෙතන බිම ඉඳ ගන්න නැතුව පුටු ගේන්න කියන එක යාන්ත්‍රණයේ ප්‍රශ්නයක්ද? හාමුදුරන්ට කියන්නකො පැදුරු දාන්න කියලා. ඒක යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. දැන් මේ ඔබ උදාහරණයක් ගෙනාවනේ ඉස්සර පැදුරු වල ඉඳගත් අය දැන් පුටු වල ඉඳ ගන්නවා අය. මේක ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. නායක ස්වාමින් වහන්සේට කියන්න මින් පස්සේ උත්සව තියෙනකොට පැදුරු දාන්න. සරලයිනේ. මොකද්ද ප්‍රශ්නේ ඔකේ තියෙන? ඒතර මේ අනිත් අය ඔක්කොමකින් අහයි හාමුදුරුවෝ ඔබ කැමති බිම ඉඳ ගන්න. මේගොල්ලොත් එක්ක කතා කරයි. පන්සල තීරණයක් ගනි. හරි මට සමා වෙන්න. බොහොමත් මේ ස්තුතියි. ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්න ප්‍රශ්න ඇහුවා. එකකටවත් උත්තර නිවැරදිකාරට ලැබුණේ නැහැ. පොදුවේ හැම කෙනාම ගැලවි විද්‍යාවට භාවිතා කරන ගැලවි විද්‍යාව භාවිතා කරා ඔබතුමා බැයිනයි යන්න. බැයිනයි යනවා. හැබැයි ඒක නෙමෙයි ක්‍රමේ. මං ඒකද කිව්වේ ඔබට. නෑ ඔබතුමා එක වචනක කිව්වා. අනිත් තැනදී කිව්වා යාන්ත්‍රණය කියන එක පාවිච්චි කරන්න එපා. සිස්ටම් එක පාවිච්චි කරන්න එපා කියනවනම් අපි මේ සමාජ ක්‍රමය කියලා කියමු. නෑ. අපි මේ පවතින සමාජ රටාව කියලා කියමු. රටාව කියන එක කොච්චර සංකීර්ණද කියන්නකෝ. ඉතින් මහත්තයා සංකීර්ණ දෙයෙන් එමුකෝ පුංචි දෙයක්. දැන් කාන්තාවකුයි පිරිමියෙකු එක විදිහට හිතන්නේ කියන්නකෝ. එක විදිහට හිතන්නේ. දැන් සංකීර්ණයිනේ. ජීවන රටාව පොඩි ළමයෙකු එක විදියක්. වැඩිහිටියෙකුගේ තව විදියක්. ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ තව විදියක්. එතකොට 10 ළමයෙකුගේ තව විදියක්. විශ්වවිද්‍යාල ජීවිතේ තව විදියක්. රටාව කිව්වම සංකීර්ණයි මේක. ඉතින් කොහොමද මේ ෆ්ලැට් න්‍යායයකට දාන්නේ? මහත්තයා න්‍යාය නෙමෙයි. ඔබතුමා ප්‍රශ්නයක් අහන්න කියපුවාම ප්‍රශ්නයක් අහපුවාම ඒකට ගැලපෙන උත්තරයන්නේ දෙන්න ඕනන්නේ. ඉතින් මට පුළුවන් ඔබට ඕන උත්තර දෙන්න. ඒක අසාධාරණයි. නෑ නෑ මගේ උත්තරේ නැත්තම් මාත් එක්ක තර්ක කරමු. මගේ උත්තරේ නැත්තම් මගේ උත්තරේට තර්ක කරමු. ඔබතුමාට කියන්න බෑ යන්න එළියට කියලා. මම යන්න කිව්වේ නෑ. ඔබ මේක වැරදියට ගන්න එපා. මම කිව්වේ ඔබට ඔබ අහන ප්‍රශ්නේ වචන වලට අර්ථකථනයක් දෙන්න ඕනේ. එහෙමයි බුද්ධිමය සංවාදයක් කියන්නේ. දැන් මම ප්‍රශ්නයක් අහුවා කියන්නකෝ. ඒතර ඔබ අහනවා මගෙන් මොකද්ද මේ වචනේ තේරුම? ඔබ ඒක කියන්න එපා එතකොට. ඕනේ නැද්ද ඒක කියන්න? නෑ මම ඔබේ හිතේ තින්නේ මට කියන්න බෑනේ. සිස්ටම් එක චේන්ජ් කරනවා කියන කතාව කියන්න එපා. අපිට සිස්ටම් එකක් තියෙනවා. ඒක කියන්න එපා. ඒතර ඔබ මේ යෝජනා කරන්නේ ජීවිතේ ගොඩනගන හැටි. මම මෙච්චරලා කිව්වේ ඒක තමයි. ඔබ ඒකමනේ අහන්නේ වෙන විදිහකට. මහත්තයා ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරාට සමා වෙන්න කිව්වනේ. නෑ සමා වෙන්න කියන්න එපා. මේක බුද්ධිමය ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. මම මේ අහන ප්‍රශ්න තේරුම් ගන්නකෝ. මම මේ බෝතලේ පෙන්නලා ප්‍රශ්නයක් අහුවා කියන්නකෝ. ඊට පස්සේ ඔබ අහනවා මේ බෝතලේ තියෙන්නේ මොනවද? මම මේ බුද්ධිමය සංවාදයෙන් මතු කරන්නේ. ඒතර ඔබ මේකේ අන්තර්ගතය කියන්න ඕනි. ගන්න කෙනා. එහෙමනේ සංවාදය යන්නේ. හරි. අපි ඔබතුමාට එහෙම කතා කරන්න කියපුවාම අපි හැමදේම කරන්නේ මහත්තයා සමාජය තුළ ඇති කරගෙන තියෙන මිනිස්සුන් තුළ ඇති කරගෙන තියෙන උපමාන සහ මිනිස්සු ඇති කර ගන්නවා මේකට මේක කියමු මේකට මේක කියමු මේක නිසා මේක කරමු කියලා එකගතාවයක්. එකගතාවයන් මතන වෙන්නේ වර්තමනේ එකගතාවක් තියනවාද එහෙම? ඔව්. දැන් සිස්ටම් බලන්න පොඩ්ඩක් එතන පොඩි විරාමයක් තියාගන්න ඔයා. මේක හැංගීම් වලින් ගන්න එපා. මම මේ හයියෙන් කතා කරලා එහෙම ගන්න එපා. මම බුද්ධිමය සංවාදයකට එන්නේ. දැන් සිස්ටම් කියන වචනෙට එක උපමානයක්ද තියෙන්නේ? අධිකරණ පද්ධතියේ එකක්. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ තව එකක්. දැන් මේ පන්සලේ ඇතුලේ සිද්ධියකට අදාළ තව එකක්. උපමාන කීයක් තියෙනවද සිස්ටම් කියන එක ගත්තාම? මං කියන්නේ එතකොට ඒක හරි සංකීර්ණයිනේ. සිස්ටම් එක අයින් කරමු. අපි එකගතාවයකට එමු. මොකක්ද එකඟතාවය? එකින් එකට. ඔව් හරි. ඔව් හරි. දැන් අපේ පාසලේ දරුවෝ මේ දහම් පාසලේ දරුවෝ මගේ දරුවෝ ඉන්නවා මේක ඇතුලේ. මගේ ඥාති දරුවෝත් ඉන්නවා. දන්න කියන අයත් ඉන්නවා. අපි මේ ක්‍රමවේදය තුල ජීවත් වෙන්න නම් අපි මොකද කරන්න ඕනන්නේ? සරලවම එච්චරයි. මම දැන් කියාගෙන ආවේකනේ අහන් හිටියේ නැද්ද මෙච්චර වෙලා? අහගෙන හිටියා. ඔබතුමා ඒ අහගෙන ඉඳලා කිව්වනේ ළමයි කෑ ගහන ඉඳන් ප්‍රශ්නයක් අහන්න කියලා. ඉතින් ප්‍රශ්නේ හරියට සිද්ධියකට අහන්නකෝ. මම කෙටි කරලා කිව්වොත් අපි ජීවිතේ ගොඩනගන්න ඕනේ. ඒක තමයි මාතෘකාව. හරි මහත්තයා. ඒ සිද්ධීන් වලින් අහන්න. මම කියන්න. හරි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. හරි. මට ඕන හොඳට පාඩම් හිටින ක්‍රමයක් මතක් කරගන්න. මට කියන්න බලන්න ඔබතුමා කෑ ගහන්න එපා බාලා. මේ ක්‍රමවේදය තුල රූපවාහිනියක් තියෙනවා, ගුවන් විදුලියක් තියෙනවා, පත්තරයක් තියෙනවා. ඒ පත්තර තියන්න ඕනක මේ මිනිසුන් විසින් ඇති කරගත්තු විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් තුල ජීවත් වෙන මිනිසෙක් විදියට මේ සියල්ලෙන්ම වෙනස් වෙලා අයින් වෙලා මිනිස්සෙකුට අධ්‍යාපනය කරන්න පුළුවන්ද? මිනිස්සෙකුට කියන්නේ ළමයෙකුටද වැඩිහිටියෙකුටද?
ළමයානේ දැන් වැඩි හිටියෙක් විදියට මට සමාජය තුල ඔබ ගැන දහන්නේ ළමයෙක් ගැනද කියන්නකෝ. නෑ මේ අපි ඔක්කොම ගැන. එහෙම බෑනේ. දැන් වැඩිහිටියාගේ ක්‍රමවේදය වෙනස්නේ. වැඩිහිටියට පුළුවන් රෑ 12න් පස්සේ පාඩම් කරන්න. මේක අහන්නකෝ මේ කතාව ඔබ hina වෙන්න එපා. මේක හාස්‍යයට ලක් කරන්න එපා. මේක අහගන්න. මේ පාසලෙන් ළමයින්ට මම මේ කියන්නේ මේක අහගන්න. පාසලෙන් ළමයි පාඩම් කරන්නේ මෙන්න මෙහෙමයි. උදේ පාන්දර නැගිටින එලාම් එක තියලා. නැගිටින 5ට. එක්කෝ 4:00 නැගිටලා උදේ පාන්දර හොඳ හුස්මක් අරගෙන වතුර එකක් බීලා මද රස්නෙන් පාඩම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පැයක් එකමාරක් වැඩ කරලා පොඩ්ඩක් ඇවිද ඉඳලා ඉස්කෝලෙන් ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ ආවට පස්සේ පන්තියේදී ගුරුවරයා උගන්වන දේ පමණක් හරියටම ફોකස් කරලා අහගෙන ඉන්න. පන්ති වෙන දේවල් කරන්න එපා මේ බබාලා වගේ. ගුරුවරයා කියන දේවල් හරියටම අහගෙන ඉඳලා දන්නේ නැතිව අහන්න. ෂෝට් නෝට් ගහගන්න. කියන පාඩම් වල පුළුවන් නම් හැම දවසකම යන්න කලින් අමාරු පාඩම් වල කෙටි සටහන් හදාගන්න. එක්ක ඒවා හයිලයිට් කරගන්න. තේරෙන්නේ නැතිව වෙන මාක් කරගන්න පහුවෙන් දහනවා කියලා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ බොහොම නිදහසේ කෙලිදෙලෙන් ඉඳලා නිශ්චිත වේලාවක් හදාගන්න පාඩම් කරන්න. පාඩම් කරන්නේ 8ට නම් අම්මටයි තාත්තටයි කියන අම්මේ තාත්තේ 8 ඉඳලම පාඩම් කරන පැය දෙකක්. මට කරදර කරන්න එපා. අම්මයි තාත්තයි ගෙදර කවුරුත් කරදර කරන්නේ නැහැ. වේලාවක් හදාගන්න නිශ්චිතවම හැම වෙලේම පාඩම් කරන්න එපා. ඒ පාඩම් කරන වෙලාවේ කිසිම දෙයක් කරන්න එපා. ටෙලිවිෂන් එක බල කකා නෙවෙයි මේසේ ඉඳගෙන එක්ක පහස්වන ඉඳගෙන කෙලින්ම අවධානය යොමු කරන්න පොතට. පන්තියේ කරපු ආවර්ජනය කරන්න. පන්තියේ තියෙන ප්‍රශ්න ටික ඉතුරු කරගත්ත ප්‍රශ්න ටික ගෙදරදී විශ්ලේෂණය කරලා බලන්න. ඒත් බැරිව යලි ලියා ගන්න. පහුවෙන්ද පන්තියට ගියාම ටීචර්ගෙන් අහන්න. ඒ විද්‍යා පාඩම නම් විද්‍යා ගුරුවරියකින් හරි ගුරුවරගෙන් ගිහලා අහන්න ඊයේ කරපු පාඩමේ මේ කොටස මට තේරෙන්නේ නැත. සිලබස් එක හරි පොඩි. වේගෙන් ඉගෙන ගන්න පුළුවන් පන්ති ළමයෙකුට. අනිත් වෙලාව නිදාසේ ගත කරන්න. ටෙලිවිෂන්ස් වල නැත්නම් රූපවාහිනී යන්ත්‍රවල අනවශ්‍ය වැඩසටහන් බලන්න එපා. ජංගම දුරකථන වල පරිගණක ක්‍රීඩා කර කාලේ නාස්ති කරන්න එපා. පරිගණකේ පාවිච්චි කරන්න තොරතුරු ගන්න පමණක්. මම අන්තර්ජාලය හුඟක් ඇසුරු කරන කෙනෙක්. මම ඊටාම පළල් විදිහට තොරතුරු සම්පාදනය කරනවා සහ මමත් තොරතුරු සම්පාදනය කරනවා අන්තර්ජාලය. අන්තර්ජාලය ඔබේ වහලෙක් කරගන්නවා මිසක් අන්තර්ජාලය ඔබ වහලෙක් වෙන්න එපා. එතකොට මේ ක්‍රමයට පාඩම් කරලා රෑ නිදා ගන්න කලින් යන්තම් මෙනෙහි කරන්න මොනවදද මම පාඩම් කරේ කියලා. වෙන එකක් තියා මම තාම හැමදාම රැට නිදා ගන්න කලින් මෙනෙහි කරනවා අද දවසේ මම අලුතෙන් කරපු වැඩ මොනවද කියලා. මමත් පාඩම් කරන කෙනෙක්. දැන් අර වැඩිහිටියෙක් ගැන ඇහුවානේ. වැඩිහිටියෝ කරන්න ඕනි Taman තෝරගත්ත පහසු ඕනෑම වෙලාවක් අධ්‍යයන කටයුතු වලට වෙන් කරන එක. මම ඒක කරනවා. මම සමහර දවස්වල තීරණය කරනවා මම රෑ 12 ඉඳලා 1 වෙනකන් වැඩ කරනවා කියලා. මම සියලු වැඩ ඉවර කරලා 12ට ඉඳගෙන පැයක් සම්පූර්ණ මේ වැඩේට අවධානය යොමු කරනවා. ඒක භාවනාවක් වගේ. මොකද ප්‍රශ්නේ? කිසි කෙනෙක් ඒ වෙලාවට කරදර කරන්නේ නැහැ. ගෙදර වටේ කලබල නැද අපේ ගෙවල් හරි සද්ද බද්ද වැඩි. මම පාන්දර නැගිටිනවා. එලාම් එක තියලා. මට ලොකු වැඩක් තියෙනවා නම් මම 3ට නැගිට්ටා පාඩම් කරනවා. මම පොත් කියවනවා. සටහන් ගහගන්න මට විවිධ විෂයන් වල සටහන් පද්ධතියක් තියෙනවා. මම ඒව හැම වෙලෙම අප්ඩේට් කරනවා. ජාත්‍යන්තර ප්‍රවෘත්ති මම බලනවා. බලලා ලෝක දේශපාලන තත්ත්වයන් මම අප්ඩේට් කරන පොතක. මගේ ළඟ සටහන් පොත් ගණනාවක් තියෙනවා. මේ කාර් එකෙත් තියෙනවා. ඉතින් මට අවශ්‍ය දේවල් මම අධ්‍යයනය කරනවා. කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ. කොච්චර වෙලාවක් තියෙනවද අපිට? වැඩිහිටියෝ වෙලාව හොයාගන්න කැමති වෙලාවක්. කාර්යාලෙත් කරන්න පුළුවන්. කාර්යාලේ වැඩ කරන අතර තමන්ගේ සියලු වැඩ ටික ඉවර කරන ගමන් පොත බලනවා. කවුරුත් බනින්නේ නැහැ. තව පොත් කියවන්න තැනක් තියෙනවා කොහෙද? වැසිකිළිය. hina වෙන්න එපා. ඒ කියන්නේ කොමන්ට් එක තියෙන වැසිකිළියක මේ අහන්න හොඳට මේ කතාව. අපි අමතක කරලා තියෙන ප්‍රධාන තැන් දෙකක් තියෙනවා ගෙදර. එකක් වැසිකිළිය. අනිත් එක මුළු තැන්ගේ. අපි සාලේ ලස්සනට තියන් ඉන්නවනේ. කුස්සිය කැතයි. කුස්සිය තමයි ලස්සනටම තියෙන්නේ නැයි. අපි කෑම සම්පාදනය කරන්නේ එතනින්. වැසිකිළි ඊටාම් පිරිසුදුට තියාගෙන සමහර දැන් ඔබ දන්නවා ටිකක් නූතන ගෙවල් ඇතුලේ තියෙන ඇටච් බාත්රූම්ස් ලස්සනට තියෙන මල් තියලා සුවඳ හමන දේවල් තියලා සමහරු සංගරා පොත්පත් තියලා තියෙන පුංචි ස්ටූල් එකක් උඩ පොත් කියවනවා. ඒ කියන්නේ මේ වෙලාව අපි තුන් විනාඩි 20ක් නම් ගත කරන්නේ පාඩමක් කරන්න පුළුවන්. ලෝකේ පුරා මිනිස්සු ඒව කරනවා. වෙනස් කරගන්න ඔළුව. පොත කියවන්න බස් එකේදී පුළුවන්. පොත කියවනකොට පොත කියවලා ටැග් එකක් තියාගන්නවා. දැන් උදේ ටිකක් කියෙව්වා. ගෙදර ගිහලා ඉතුරු ටික කියෙව්වා. අනිත් ටික පන්තියේදී කියෙව්වා. එක්ක වැඩ පොලේදී කියෙව්වා. මම පොත් කීපයක් එකපාර කියවනවා. පොත් කීපයක්. මට අවශ්‍ය පොතේ කොටස කියෙව්වා. මම ටැග් එකක් තිබ්බ පැත්තකින් තිබ්බා ඒක. සමහරවිට මාස ගණන් පොත් කියවනවා. ඒ පොත නවත්තපු තැන මම දන්නවා. මම මේ දවස්වල කියවන පොත්වල නවත්තපු තැන මම දන්නවා. මම ඕන වෙලාවක එතන සිට කියවනවා.
ඊටම සරලයි. පාඩම් කිරීම ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පාඩම් කරන්නේ කොහොමද? මතක තියාගන්නේ කොහොමද? ඕනනම් අහන්න. මම කියන්නම් රටේ කිසිම ප්‍රශ්නයක් එතන නැහැ. ඕනෑම තැනක ඕනෑම මොහොතක පාඩම් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කවුරු හරි වැඩි හිටියෙක් ඉන්නවා නම් අහන්න. මතක තියාගන්න විදිහ මම කියන්නම් හරියටම. මම බොහෝ විෂයන් ගැන සෑහෙන දැනුම ප්‍රගුණ කරන කෙනෙක්. මම ඒක වැඩසටහන් වලට යන්න කලින් හෝම්වර්ක් කරනවා. හුඟක් ජනමාධ්‍ය වලට එන අය එනකන් දන්නේ මොකද්ද කතා කරන්නවත් කියලා. මම විවිධ ලිපි ලේඛන පරිශීලනය කරලා වාර්තා පරිශීලනය කරලා මගේ අධ්‍යයන කටයුතු කළා මම යන්නේ. ඉතින් ඒක කරන්න කායින්වත් බාධාවක් තියෙන්නේ. එකින් එක අහන්න මම කැමති වහනවන්න. පාඩම් කරන්න එහෙමයි. පාඩම් කරන්න බෑ කියලා ප්‍රශ්නයකට දුන්න හින්දා මම කවුරු හරි ඉදිරිපත් වෙයි කියලා ඇහුවේ නැත්තේ. අපි දැන් පාඩම් කරන්නේ එහෙමයි කියන එක සාමාන්‍යයෙන් මේ යන රටාව තුළ ඉන්න අය ඔක්කොම දන්නවා. හැබැයි මෙහෙම හිතමු. නගරයට යනකොට නගරේ ඉන්නවා විවිධ කොණ්ඩ කට් ගහගත්තු බීලා මත් වෙච්ච දරුවෝ ඉන්නවා හරි ආකර්ශනීයයි. ඉතින් ඒ ආකර්ශනීය කෙනේ ටිකක් ඇහැ යනවා. හිත යනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ ළමයා කරන්නේ මේකයි කියලා. හැබැයි මේ පවතින ක්‍රමයේ තුල දැන් මේ අපේ රටාවේ අපි ජීවත් වෙන රටාව තුළ ඔබතුමා ඒකට කැමතිද? බබලා ගහන්න එපා. අපේ පුතේද මේ අපේ රටාව තුළ අපි මේ යන රටාව තුළ ගමට පාරට ගියපුවාම නගරයට ගියපුවාම මං ඇහුවේ අපේ තියෙන සමාජ ක්‍රමයේ තුල අපිව අල්ලගන්න පුළුවන් ක්‍රම එහෙම නැත්නම් ග්‍රහණය කරගන්න පුළුවන් වූ ක්‍රම තමයි මාධ්‍ය තුලට ගෙනල්ලාම රූපවාහිනිය දීලා දෙන ප්‍රවෘත්ති වෙලාවේ අපි බලන්නේ මේ ප්‍රවෘත්ති විතරයි කියලා කියමුකෝ. එහෙම නැත්නම් බෞද්ධ නාලිකාව දාගෙන ඒ බෞද්ධ වැඩසටහන් විතරයි බලන්නේ. එතකොට අපි එක තැනකට පටු වෙනවනේ. ඒ පටු වෙන වෙලාවේදී අපි ප්‍රවෘත්ති බලන වෙලාවේ ප්‍රවෘත්ති ASCII යනවා ඔබගේ ගතසිත නිවීම සඳහා භාවිත කරන නෙස්ටමෝල්ට් කෝප්පය. ඇත්තද මේ? මේකෙන් අයින් වෙන්නේ කොහොමද? අපි මේ ක්‍රමවේදය තුල අපි මේවා දකින දේ පිළිබඳ ඇහැ යවනකොට මේක පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ හැකියාව අපිට තියෙන්න ඕන. මගේ කලින් ප්‍රශ්නෙට මුලින් ප්‍රශ්නෙට ආවෙත් ඒකයි. මේ ඔයා ඒ වචනේදී අර ඉංග්‍රීසි වචනේ අල්ලගත්තු හින්දා ඔබතුමා ඒ පැත්තට ගියා. මං අහන්නේ මේ ක්‍රමවේදය තුල මේ සමාජය තුල ජීවත් වෙන දරුවා නැත්නම් මේ මට දරුවෝ ඉන්න දෙමව්පියෙක් විතර මම මේ දරුවව මේකෙන් අයින් කරගන්න ගේ අතර තල දොර වහන එකමද කරන්න ඕනේ. දැන් ඒකෙන් අයින් වෙන්න කියලා පොදු මතයට આવුත් එහෙම නෙමෙයි වෙයි යුත්තේ. අපි මේ ක්‍රමයේ පිළිබඳ දැනුවත් කරන වෙනත් මතයක් ඇති කරන්න ඕන සමාජය තුල. උදාහරණයක් විදිහට අනගාരിക ධර්මපාලතුමා දේශීයත්වයේ ගොඩනගා ගන්න උත්සාහ කරන වෙලාවේ එතකොට අනගාരിക ධර්මපාලතුමා පුංචි කොළුවා කාලේ පානදුරාවාදයේ හිටපු අපේ පානදුරාවාදයේ හාමුදුරුවෝ වාදය අහපුවාම ඇමරිකාවෙන් එවනවා දේශීය චින්තනයක් ගොඩනගාගත්තු මිනිස්සෙක් ඒ දේශීය චින්තනයත් එක්කන් ගිහිල්ලා ඇමරිකාවට සහ එංගලන්තයට ඕන විදිහට Hindu ආගම ප්‍රචාර කරන මධ්‍යස්ථාන හදන්න. අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අපි මේ ක්‍රමවේදයේ කොටස්කාරව වෙලා අදත් ඒ විදිහටම යන්නේ. පුතේ මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ අපි මේ ක්‍රමවේදයෙන් මේ දරුවෝ අයින් කරන්න නම් මේ දරුවන්ට අයින් වෙන්න නම් මොකද කළ යුත්තේ? මේ ක්‍රමවේදය තුලම ජීවත් වෙන ගම. හරිම සරලයි. ඔබේ අර ධර්මපාලතුමා පිළිබඳ අතීත කතාව මම ඒක දැන් ගන්න එක වෙන සාකච්ඡාවක්. දකින දේ කරන්න එපා කියන සංවාදයේ තියෙන බුදුදහමනේ සම්මා සති සම්මා සමාධි සම්මා සංකප්ප තමනවල. දැන් අපිත් රැල්ලේ දුවන්නේ බෑ මේ ළමයි හදන්න ඕනි බුදුදහම තුල මහා පෞරුෂයක් විදියට. එච්චරයි. ඒකට අලුතෙන් ක්‍රමවේද යෝජනා කරන්න එපා. බුදුදහම තුල තියෙනවනේ ජීවිතය හොයන විදිය. අයිය අපි රැල්ලට දුවන්නේ. සම්මා සති එළඹ සිහියෙන් ජීවත් වෙන්න උගන්වන්න ඕනේ ළමයින්ට. ඒකනේ දහම් පාසල කරන්න ඕනේ. දැන් වටේ තියෙන දේවල් පිළිබඳ පවුල ඇතුළේ සංවාදයක් ඇති කරගන්න. පිටිකිරි සම්බන්ධ ඔබ දැන් කියවනේ නෙස්ටමෝල් කෝප්පයක් බොන්න කියලා. අම්මයි තාත්තා ළමයික කතා කරන්න අපේ ගෙදරට මේ වසවිස ගේන්නේ නැහැ අපි. ළමයා පිටිම ඉල්ලනවා නම් හෙමින් යාට කියන්න අපි පිටි වලින් අයින් වෙනවා පුතේ. මේක විසයි. දැන් ඔහුට පුළුවන් ඒ වැඩිහිටියට පුළුවන් ඕනනම් අන්තර්ජාලයට ගිහලා ළමයිත් එක්ක පරීක්ෂා කරන්න. ඒ වාර්තා තිබුණ අන්තර්ජාලේ. ළමයි පිළිගන්නේ නැත්නම් දන්න කෙනෙක් හම්බ වෙලා මේක විස්තර කරන ළමයින්ට. මේක විසයි. මේකේ වෙන්න පුළුවන් හානි මෙන්න මේවා. අතුරුවාන්තර. පවුල තුළ සංවාදයක් ඇති කරගන්නවා. අම්මයි තාත්තයි ළමයි කට්ටිය කතා වෙනවා. අපි මෙතෙන් සිට අපේ ගෙදරට කොකා කෝලා ගේන්නේ නැහැ. අපි කිසිම උත්සවයකට ඒ වර්ගයේ බීම ගෙනල්ලා බොන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අනිත් කට්ටිය බොනවා කියලා අපි බොන්න ඕනේ නැහැ. දැන් ඉන්න තැනින් පටන් ගන්න. තනියෙන් පටන් ගන්න. දැන් සරල උදාහරණයක් මේ වැඩසටහන සංවිධානය කරපු අර කොරියාවේ ඉන්න තරුණයා ප්‍රභාත් සංජීව මට එක දිගටම කතා කරා. ප්‍රභාත් මට කිව්වා මගේ වැඩසටහන් ගණනාවක් බලලා මේ හාමුදුරන්ට කිව්වා කියලා නිකමටවත් මේ වැඩසටහනට බීම වර්ග නම් ගේන්න එපා කියලා කිව්වා කියලා.
කිව්වද බහම? ඒ කියන්නේ මම හැමතැනදීම කියනවා ගිහිල්ලා පැණි බීම බොන්න එපා. කොකාකෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට් ඒ කුලේ බීම බොන්න එපා. ඉතින් ඒක කරන්න පුළුවන්. ගෙදර සාදයක් තියෙනකොට සැරබීම කොහොමවත් ගේන්න එපා. ළමයින්ට පේන්න බොන්නත් එපා. අනිත් ඔය කොකාකෝලා කුලේ බීම ගේන්නම එපා. ගමේ හැදෙන ගස් ලැබු, ගමේ හැදෙන විවිධ පළතුරු වර්ග වලින් බීම හදන්න පටන් ගන්න. ගමේ ඉන්න කුඩා ගොවියන්ව ගොඩනගන්න. ගමේ තියෙන කොස් දෙල් අල, ගමේ කෑම, වසවිස නැති කෑම ළමයින්ට ජනප්‍රිය කරවන්න. ඒ සංවාදයේ ගෙදර පටන් ගන්න. දැන් එළියේ මිනිස්සු වසවිස කනවා කියලා අපි එක්කන්න ඕනේ නෑනේ. ඇයි එක්කන්නේ? ළමයින්ට පුරුදු කරන්න රැල්ල යන්න එපා කියලා. දහම් පාසලේ ළමයෙක් හැදෙන්න ඕනේ රැල්ල එනවා යන්න. දැන් මේ මගේ කැමරාවේ ඉන්න තරුණයා ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තේ. ඔහු උපාධිධාරියෙක්. මම ඒ කියන්න හේතුව කොළඹ ආනන්ද විද්‍යාලය සිංහල බෞද්ධ පරිසරයක තමයි ඒගොල්ලන් හදන්නේ. දැන් මේ තරුණයා ජරා වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් විශ්වාසයක් තියෙන මිනිස්සුන්ගේ කොළඹ ආනන්ද ඉගෙන ගන්න අය, මම ආනන්දේ නෙමෙයි, කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න අය නරක වැඩ කරන්නේ නැහැ කියලා පිළිගැනීමක් තියෙනවා. ඔවුන්ව ගොඩනගලා තියෙන්නේ බෞද්ධ පරිසරයක කියලා ඔවුන් විශ්වාස කරනවා. මම මේ සරල උදාහරණයක් කියන්නේ. ඉතින් හදන්න දඹුල්ලේ මේ දහම් පාසලේ ළමයෙක්ව කොළඹදී අඳුර ගන්න පුළුවන් වෙන්නේ. කනට කරලා අහන්න ඔයා දඹුල්ලේ අහවල් දහම් පාසලේ නේද කියලා අහන්න පුළුවන් මට්ටමක් හදන්න. ක්වොලිටි එකක් හදන්න. ඒක හදන්න බාධාවක් නැහැ. එහෙන් පුළුවන්. දැන් ඉස්සර තිබුණ ක්‍රමයක් දැක්කාම අහන ඔයා අහවල් පවුලේද කියලා. අහවල් ගමේ විවිධ પરම්පරාවන් ජීවත් වෙනවා. දැක්කම අහන ඔයා අහවලාගේ ළමෙක්ද කියලා ඊයේ. ඒ අහවලා ගැන ගමේ ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ඇවිදින විදිය, කතා කරන විදිය, විනය, වගකීම් ගන්න විදිය, පෞරුෂයක් තිබ්බා. අහනම එහෙම. අහවලාගේ પરම්පරාව එක්කෙනෙක්ද ඔබ? ඉතින් ඔබේ ගම ගොඩනගන්න. ඒකට කිසිම බාධාවක් නැහැනේ. අද පටන් ගන්න දැන් අද ඉඳලා දහම් පාසලේ සංවාදයට ගන්න විවිධ රූපවාහිනී channel වල මෙන්න මේ වැඩසටහන අපි බලන්නේ නැත. බලන්න ඕනේ නෑනේ. අම්මා බලන්නෙත් නෑ, තාත්තා බලන්නෙත් නෑ, ළමයි බලන්නෙත් නෑ. ඒ වෙලාවේ ගෙදර බුද්ධිමය සංවාදයක්. හොඳ ගීතයක් අහන්නකො ගෙදර ඉඳගෙන ළමයිත් එක්ක. මම කියන්නේ මේකට කිසිම වචනයක් දාන්න එපා. මේ දැන් අපිට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් මෙතෙන් සිට මෙතන ඉඳලා පුළුවන් පටන් ගන්න. අලුතෙන් මුකුත් කරන්න ඕනේ නැහැ. එක්කෙනෙක් වෙනස් වෙන ළඟින් ඉන්න කෙනා වෙනස් වෙනවා එතකොට. ප්‍රශ්න අහන්න ඔයත් කමන්නේ ඇහුවට. මගෙන් හරියටම ප්‍රස්තුත කාරණේ කියලා ඇහුවොත් මම උත්තර දෙනවා. රූපවාහිනී වැඩසටහන් පාලනය කරන්න පුළුවන් ඔබටයි. නරක වැඩසටහන් ප්‍රතික්ෂේප කරන්න රේටිං අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් නවත්තනවා ඒවා. බලන්නේ. දැන් එන්න රේටිං වැඩි වෙනවා. දකුණු කොරියාවේ චිත්‍රපට, දකුණු කොරියාවේ ටෙලිනාට්‍ය, ඉන්දියාවේ කසිකපල් ටෙලිනාට්‍ය වේගෙන් මිනිස්සු බලනවා. රේටිං වැඩි. එතකොට බෙලන් සමාගම් කියනවා මේ නාට්‍ය දාන්න. අපි නවත්තන්න බෑ එතකොට. රේටිං මනින්න ක්‍රමයක් තියෙනවා. එතකොට දඹුල්ලේ වැඩිහිටියන්ගෙන් 80%ක් බලන්නේ අහවල් නාට්‍යයයි. දැනීම් දෙනවා. ඔබ ප්‍රතික්ෂේප කරන්න. කඩේ වස තියෙනවා මිනිස්සු ගන්නේ නැත. ආපහු ගෙනියන්න වෙනවා කම්පැනි එකට. ගමම තීරණය කරුවොත් අපි පිටි බොන්නේ නැහැ කියලා මේ කඩවල පිටි විකුණන්න බෑනේ. කිරිපිටි. කිරිපිටි විකුණන්න බෑ එතකොට. ඒකට ගහගන්න ඕනේ නැහැ. කවුරුත් කොකාකෝලා බොන්නේ නැහැ. දඹුල්ලේ මිනිස්සු කොකාකෝලා බොන්නේ නැත. එතකොට දඹුල්ලේ කොකාකෝලා විකුණන්න බැරිය. කැරල්ලක් නේක. අපි සිගරට් බොන්නේ නැහැ. දඹුල්ලේ කිසි කෙනෙක් සිගරට් බොන්නේ නැහැ. ටොබැකෝ එක වහන්න වෙනවා. මේක අපි බිබී තමයි වෙනස් කරන්න කතා කරන්නේ. ප්‍රශ්න තියෙනවද? එපා වෙලා නම් අපි නවත්තුමු. කවුරු හරි මේ පැත්තෙන් අහන්න බලන්න කුඩා තරුණියක් ස්වාමින් වහන්සේ කෙනෙක්. මේගොල්ලෝ හොඳයි යා දෙන්නයි දඟලන අර පොඩි බබාපව අහගෙන ඉන්නේ මං කියන්නේ වර. එක්කිනයි පොඩ්ඩක් කෑ ගහන්නේ. කවුද ඉන්නේ ප්‍රශ්නයක් දෙයක් අහන්න බලන්න. මේ සංවාදයෙන් පස්සේ ජීවිතය වෙනස් කරන්න. අද ඉඳලා වෙනස් කරන්න. මට පුළුවන්. මම වෙනස් කරනවා. මම වෙනස් වෙනවා. මගේ යාළුවෝ මම වෙනස් කරනවා. මගේ පවුල මම වෙනස් කරනවා. මගේ ගම මම වෙනස් කරනවා. කරලා බලන්න. අනිත් අය වැරදි කරන නිසා වැරදි කරන්න එපා කවුරුවත්. අනිත් අය වැරදි කරපු දේ ඔයගොල්ලන් කරන්න එපා. ප්‍රශ්නයක් නැද්ද? මොනවද අහන්නේ?
ප්‍රශ්න මං හිතන්නේ ප්‍රභාත් බලනවා කොරියාවේ ඉඳලා මේ වැඩසටහන. ඔව් හරියට දැඟලුවා මේ වැඩසටහන මේ සංවිධානය කරන්න. මේ ස්වාමීන් වහන්සේ මේ මාවයි සම්බන්ධීකරණය කෙරුවේ යා තමයි ප්‍රභාත්. එතකොට ගමම එකතු වෙලා මේ කරන සංවාදේ ලෝකෙම දකිනවා. ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පළමුවම අප නායක හමුදුරන්ගේ අවසර ලබනවා. ඒ වගේම මම හිතන්නේ පැය භාගයට වැඩිය මම හිතන්නේ අපි ඔබ දෙපළගේ සංවාදය අහගෙන හිටියා. කෙසේ නමුත් මට හිතුණා අපි මොනයම් හෝ හොඳ වෙන්න පුළුවන් මේ වචනේ නරක වෙන්න පුළුවන් මම හිතන්නේ. අපේ දරුවෝ ඉස්සරහා අපේ යහපත් දෙයක් බලාපොරොත්තු වෙන අවස්ථාවක ප්‍රධාන වශයෙන් මම හිතන්නේ ඔබතුමා අපිට මේ මම හිතන්නේ දානමය පුණ්‍ය කර්මයක් මේ කරන්නේ. ඒ කියන්නේ අපේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් සමාජයට ගත කරන එක තමයි ඔබතුමා කරන්නේ. ඒ සම්බන්ධව අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. පින් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඒ වගේම අප ගමේ මම හිතන්නේ අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න සහයෝගයක් වශයෙන් තමයි මම හිතන්නේ අපේ ගුරුවරයෙක් මහින්ද ගුරුතුමා දරුවන් සමග ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් එතුමා මම අපිත් ළඟින් ඇසුරු කරන නිසා බොහොම මේ සමාජය ගැන වැරදි ආකල්ප තියෙන වැරදි යන ගමන වළක්වන්න බොහෝ අවස්ථාවල නැගී හිටින යම් යම් යෝජනා ගෙන යම් යම් කරුණු ගෙන එන බබාලා ගුරුවරයෙක් වශයෙන් මම දකිනවා. ඒ වශයෙන් මම හිතන්නේ ඔබතුමා දැන් අවසාන මම ඒ තරකානුකූල ඒ අවස්ථාවේ මම දැක්කේ ඔබතුමා නැවත අවසානයේදී අපි බලාපොරොත්තු වෙච්ච දේ මම හිතන්නේ ගුරුතුමාත් බලාපොරොත්තු වෙච්ච මේ වචන ටික තමයි කියුනේ. ඔබතුමා ගෙන එන්නේ උත්සාහ කරන්නේත් ඒකම තමයි. ඒක අර්ථවත් නැති හින්දා තමයි මම හිතන්නේ එතුමාට ඒක පැහැදිලි කරගන්න බැරුව හින්දා තමයි කියාගන්න එක මම හිතන්නේ පැටලිලක් උනේ. ඒ කියන්නේ අපේ මේ සමාජ ක්‍රමයේ යනවා ඒ ක්‍රමයට අපි ආ යුතු නැහැ. සමාජය හදන්න අපිට අවශ්‍ය නැහැ. අපි අපේ තැන හදාගමු කියන එක තමයි මම හිතන්නේ එතුමාත් යෝජනා කරේ. ඒක කරන්න උපදෙස් ටිකක් තමයි මම හිතන්නේ ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා ඒක තමයි දීගෙන ආවෙත්. මම හිතන්නේ මේ අවසානයේදීත් ඔබතුමා කිව්වා. අපි මේ දේ කරමු. අපි කොකාකෝලා නොබීමු. එතකොට අපි තව කෙනෙක් අය යෝජනා කරන්න ඕනේ කම්පැනි එකට අපි අභියෝග කරන්න ඕනේ නැහැ. අපි නොකර හිටියනම් හරි කියන එක. ඉතින් මම හිතන්නේ ඒ කරුණු කාරණා මම හිතන්නේ පැහැදිලි අනිත් අයට පැහැදිලි වුණාද දන්නේ නැහැ. මෙච්චර දුරට මම හිතන්නේ ඒ කරුණ දිගින් දිගට ඇදුනේ හින්දා වෙන්නේ නැති. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම අපි මේ ඉන්න සමාජයේ මම හිතන්නේ සියලු දෙනා අපි දියුණු කිව්වට දියුණු සමාජයක් නෙවෙයි. තාම අපි ගැමි පරිසරයක ජීවත් වෙන ගම්මානික පිරිසක් තමයි මෙතන සිටින්නේ. එතකොට මම හිතන්නේ අපි ওই මහා කතා කරන ලොකු වචන බැරෑරුම් වචන අපි කොච්චර අප දියුණුයි කිව්වත් මම හිතන්නේ හරි දේ වැළඳ ගන්න ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ සමාජ දැනුමත් එක්ක කියන්නේ ගැමිකමයි නගර ජීවත් වෙන එකයි මුළු රටේම ජීවත් වෙන පිරිස ගැනයි කතා කරනකොට ගොඩක් වෙනස් මම හිතන්නේ. ඒතර යම් යම් මට්ටම් වල දරුවෝ තමයි මෙතන සිටින්නේ. ඒතර අපිට ඔබතුමාගෙන් අවශ්‍ය වෙන්නේ මේ ඉන්න දරුවන්ගේ එහෙම නැත්නම් අපි දෙමව්පියන්ගේ අද ඉඳන් අපිට මේ සමාජයේ තියෙන වැරදි සීල මොනවද තිබ්බත් අපි හැදෙන්නේ කොහොමද? අපි හැදෙනවා නම් අපිට උවමනා උපකල්පන ටිකක්. ඒ කියන්නේ මේ විදිහට යන්න සමාජයේ ඒතර ඔබට යහපත් පුරවැසියෙක් යහපත් දරුවෙක් වෙන්න පුළුවන් රටට වැඩදායි දරුවෙක් වෙන්න පුළුවන් කියන එක තමයි ඔබගෙන් අවශ්‍ය වෙන්නේ. එහෙමනම් ඔබට බොහොමත් පිං ඔබ මේ කරන්නා වූ කරුණු සම්බන්ධ මේ වචනයක් හරි කතා කරන්න අවශ්‍ය නිසා තමයි මට තේරුණු තරමින් මම මේ සම්බන්ධ කතා කරේ. බොහොමත් ස්තුතියි. තව අදහස් අර කවුද මේ අර බොහොම සහෘද ගුරුවරයාගේ ප්‍රශ්නයට මම දීපු උත්තරේ ඊටාම කෙටිම මෙහෙම කියන්නම්. දැන් එළිය සංවාදයක් තියෙනවා සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ විවස්ථා වෙනස් කරන්න ඕනේ කියලා. එළිය තියෙනවා සංවාදයක් රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ විවස්ථා වෙනස් කරන්න ඕනේ. විවස්ථා වෙනස් කරන එක කුමන්ත්‍රණයක්. පොඩි අයට මේක තේරෙන්නේ නැහැ. ලොකු අයටයි කියන්නේ. විවස්ථා වෙනස් කරන්නේ විවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් බුද්ධ ආගමට දීලා තියෙන රාජ්‍ය බලය රාජ්‍ය පදනම ගලවන්න. ඒකින්ද සිස්ටම් චේන්ජ් කියන වචනේ කියන්න එපා. ඒක එළියේ තියෙන ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කියනවා, යුරෝපා සංගමයක් කියනවා, දෙමළ ඩයස්පෝරාවක් කියනවා. ලංකාවේ මේ වෙලාවේ ජනාධිපති වර්ණයට එන අති බහුතරයක් ලංකාවේ විවස්ථා වෙනස් කරන්න හදන්නේ. ඒ වෙනස් කරන්නේ බුද්ධ ආගම ගලවන්න. හතර මතක තියාගන්න. විවස්ථාව තුල තිබෙන සියලුම තත්වයන් මේ රට ගොඩනගන්නට අතිශය අත්‍යවශ්‍යයි. ඒක වෙනම සංවාදයක්. අපි ගොඩනගෙමු එච්චරයි.
මාර්ග නීති පැහැදිලි අපි හරියට පාර යන. කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා. එහි දැක්ම යටතේ තිබෙනවා ලංකාවේ ගොවිතැන නගා හිටවන හැටි. ඒක කරන්නේ නැහැ ඒගොල්ලෝ. අපි කියන්න ඕනි අපි ගොවිතැන නගා හිටවමු. වසවිස නැති පොළොවක් හදමු. මේ ගම්මට්ටමින් පටන් ගන්න. ඒ හඬ මට ටිකකට කලින් නගරාධිපති හම්බුණා. ඔහු සම කෙටි පිළිසඳරක් තිබුණා වගේ. මම ඔහුට කිව්වා දඹුල්ලෙන් පටන් ගන්න. ඔබත් හිටියනේ එතන. මම කිව්වා දඹුල්ලෙන් පටන් ගන්න මේ සංවාදේ. ඒතර බය වෙනවා. නගරවලට රට පාලනය කරන්න පුළුවන් මතක තියාගන්න. මං කෙටි උදාහරණයක් කියන්නේ වැඩිහිටියන්ට තේරෙන්න ලංකාවට හානි කරන පනත් කෙටුම්පත් කීපයක්ම අධිකරණයේදී පරාජය කෙරුවා. සමහර තැන්වල මමත් සම්බන්ධ වුණා. පළාත් සභා පිටින් දාලා පළාත් සභා යාන්ත්‍රණයට එයින් අනුමැතිය දෙන්න බැරි නිසා පනත් කෙටුම්පත අධිකරණය වීසි කරා. ඒ කියන්නේ කවුද ඒක රට බේරගෙන තියෙන්නේ? පළාත් සභාව. ඒ අපි හිතන්නේ නැති වුණාට. ලංකාවේම නගරාධිපතිවරු එකතු වෙලා කිව්වොත් අපේ පැතිවලට වසවිස දාන්න අපි දෙන්නේ නැත. අපි ගොවිතැන පාරම්පරික ක්‍රමයට ගොඩනගනවා. එන්න එපා අපේ පැත්තට කිව්වොත් අමාත්‍යාංශ බය වෙනවා. නගරාධිපති කියන්නේ බලවත් චරිතයක්, බලවත් තනතුරක්. ජනාධිපතිම වෙන්න ඕනේ නැහැ. ගමේ ග්‍රාම සේවකට ගම පෙරලන්න පුළුවන්. ග්‍රාම සේවකට බලය තියෙනවා. ගම නියාමනය කරන්න. නීතිමය බලයක් තියෙනවා. ග්‍රාම සේවක කෙලිම වග කියන්නේ ප්‍රාදේශීය ලේකම්ට. ප්‍රාදේශීය ලේකම් කියන්නේ අතිශය බලගතු චරිතයක්. තනතුරක්. ග්‍රාම සේවකට මුළු ගමේම ගෙවල් වල සියලුම දත් එකතු කරන්න බලය තියෙනවා. පොලිසිය වුණත් ගෙදරකට යන්නේ ග්‍රාම සේවක හරහා. ග්‍රාම සේවක කියන්නේ දැන් තියෙන පාලන තන්ත්‍රය ඇතුලේ ගම බලාගන්න නායකයා. එහෙම කරන්නේ නැහැනේ. ග්‍රාම සේවක අල්ලස් ගන්නවා. ග්‍රාම සේවක කසිපු බොනවා. ග්‍රාම සේවක ගමේ ප්‍රශ්න ඇති කරනවා. හොරකම් කරනවා. ඉතින් කොහොමද ගම හැදෙන්නේ? ගම එකතු වෙලා කියන්න ඕනේ එතකොට මොකද්ද? ග්‍රාම සේවක ගෙදරට ගිහිල්ලා කියන්න ඕනි නරක වැඩ කරන්න එපා. අපේ නායකයා ඔබේ රාජකාරී කරන්න. කෙරුවේ නැත්නම් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කියනවා. එතකොට ග්‍රාම සේවක බය වෙනවා ගමට. අවසානයේ ඔබ කෙලින් හිටියොත් ග්‍රාම සේවක නියාමනය කරන්න පුළුවන්. ග්‍රාම සේවක නියාමනය වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියාමනය වෙනවා. හරිම සරලයි. පාලන ක්‍රම දෙකක් තියෙනවා. උඩ ඉඳලා පල්ලෙහාට, යට ඉඳලා උඩට. up down, bottom up. උඩින් පල්ලෙහාට පාලනය කරන්නත් පුළුවන්. යටින් උඩට ලෝකේ පාලනය කරන්න වෙනස් කරන්නත් පුළුවන්. මේ පුංචි බබාලට ගෙවල් වෙනස් කරන්න පුළුවන්. අම්මයි තාත්තා ගෙදර කෑ ගහනවා නම් ගිහිල්ලා කියන්න කෑ ගහන්න එපා කියලා. දෙන්නම කටවා ගන්න. කරලා බලන්න. චණ්ඩීක්වයි කියන්න එපා ගහයි. ආදරෙන් ගිහිල්ලා කියන්න. අම්මේ කෑ ගහන්න එපා මට ඉන්න හිතෙන්නේ නැහැ ගෙදර. ඒතර අම්මා අඬලා බදාගෙන කියයි මං ආයි කෑ ගහන්නේ නැහැ කොල්ලෝ කියලා. පුංචියට වෙනස් කරන්න පුළුවන්. ගෙදරට බලු පැටියෙක් ගෙනාවම ගෙදර වෙනස් වෙනවා. වෙනස් වෙනවනේ. ගෙදරට පූසෙක් ආවම ගෙදර වෙනස් වෙනවා. ගෙදර හැසීම් රටා වෙනස් වෙන ඔක්කොම. ඒ පොඩි සතෙකුට ගෙදර වෙනස් කරන්න පුළුවන් නම් අපිට මොනවද කරන්න බැහැ. මං හිතන්නේ මේ හැරි ඉන්න ග්‍රාම සේවක කෙනෙක්ගේ දුවෙක් මට පේන විදිහට. ඉන්නවද? hina වෙන මම දැක්කා. හරි ප්‍රශ්න තියෙනවද තව? ස්වාමීන් වහන්සේ වෙලාව කොහොමද අපි දැන්? බොහොමත් පිටුයි චන්දන අයියා. මේ මං ගැන සඳහන් කරපු නිසා මං කියන්නේ මම මේ ක්‍රමවේදය තුළ ඔබතුමාගේ මතය දරනවා. මොකද මේ ක්‍රමවේදය මේ රටේ තියෙන ක්‍රමවේදය යම් මට්ටමකට වෙනස් කරන්න නම් තනියෙන් හැදෙන්න ඕනේ කියන එක. මේ වෙනකොට රටේ ලෝකයේ මිනිසුන් පුතේ රටේ ලෝකයේ මිනිස්සු කවුරු බලාපොරොත්තු නොවුනත් යම් මට්ටමක මම හොඳයි කියන සමාජයේ බුදුදහමේ හොඳයි කියන පරිසර පද්ධතිය මං ඇති කරගෙන තියෙනවා. ඔය කියන දේවල් වලින් අයින් කියලා ඉඳලා. හැබැයි ඔබතුමාගේ සාකච්ඡාව තුළට ප්‍රවේශ වීමක් අවශ්‍ය නිසාවෙන් තමයි මං ඇහුවේ මේ සිස්ටම් එක චේන්ජ් කරමුද කියලා. එතනදී ඔබ අවසානයේ බබාලා කෑ ගන්න එපා. පුතේ අවසානයේදීත් කිව්වත් සිස්ටම් එක චේන්ජ් කරනවා කියන එක වර්තමානයේ තියෙන මතයක් කියලා. අපි වර්තමානයේ මතය දේශපාලන මතාන්තරයේ පන්සලට කතා කරන්න ඕනේ නැහැ. හැබැයි අපේ 1978 හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහම පෝෂණය කර නගා සිටුවානවායි කියන තැන අද වෙනකොට වෙනස් කරලා තියෙන්නේ. මෙතන ඉන්න අම්මලා තාත්තලා දැනගන්න ඕනේ. ඒ නිසා මේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඔබ මොකද වෙනස් කළා දින්? අවුන්නේ. කෑ ගන්න එපා. ව්‍යවස්ථාව මොකද වෙනස් කළා දින්?
ව්‍යවස්ථාවේ ලිඛිත ලියවිල්ලක් බවට පමණක් පත් කරලා ඒක එක පැත්තක තියලා ඒ වෙනුවෙන් മന്ത്രി කෙනෙක් පඩිනඩි වාහන සහ නිලධාරීන් නඩත්තු කරන ආයතනයක් බවට බුද්ධ ශාසන අමාත්‍යාංශය පත් කරලා මේ වෙනකොට බුදුහාමුදුරුවෝ හෝ බුද්ධඝම කියන කෙනෙකුට යමක් කරගන්න බෑ. හොඳම උදාහරණේ පොඩි දෙයක් එතනට කියන්නද අපි එතන එහාට යන් විවස්ථාවේ එක අකුරක්වත් වෙනස් වෙලා නැහැ. නවවෙනි වගන්තිය බුද්ධඝම ආරක්ෂා කරන සම්පූර්ණ නෛතික තත්ත්වය නිෂ්පාදනය කරලා තියෙනවා. ලංකාවේ මහානායක හාමුදුරුවන්ට තමයි ඉතුරු කොටස තියෙන්නේ. ඔබ මේක තේරුම් ගන්න ඕන එක. මහානායක හාමුදුරුවන්ට සම්පූර්ණයෙන්ම බලය දීලා තිනවා විවස්ථාවෙන් බුදු සසුන ගොඩනගන්නේ කොහොමද කියලා. තවත් මොනවද? වැරදි මතයක්. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරගන්න මහත්තයා. මේ මතය මේ දරුවන්ට කියන්න එපා. මහානායක හාමුදුරුවන්ටවත් මේ පන්සලේ හාමුදුරුවන්ටවත් විවස්ථාව අභිබව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඔබ කියන එක වැරදිනේ. ඇයි? ඔබ කියන එක අහන්නකො විවස්ථා අභිබව යන නෙමෙයි. ඔබ තේරුම් ගන්න මම කියන එක. 70 විවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් මෙරට බුද්ධඝම ආරක්ෂා කොට පෝෂණය කරන හැටි නෛතික වශයෙන් දීලා තියෙනවා. ඒක විවස්ථාව. ඒක තමයි රාජ්‍ය. ඒ සඳහා කාර්යභාරය පෙවරෙන්නේ දැන් බුදු සසුනට. එහි නායකත්වයේ තියෙන නායක හාමුදුරුවන්ට. හරි. ඒ නිසා අපි එහෙම කිව්වොත් එහෙම ඒ විවස්ථාව හදලා තියෙන ඔබතුමාගේ මම මේ ප්‍රශ්නයක් අහන්න මට උත්තරයක් දෙන්න. ඒ විවස්ථාව හදලා තියෙන්නේ ලංකාවේ කොළඹට සහ මේ පළාත් 9ටමද නැත්නම් එක පළාතකට විතරද? මේ විවස්ථාව තියෙන මුළු රටටම. එහෙමනම් කොහොමද වවුනියාවේ හාමුදුරුවෝ කෙනෙක් පන්සල කපවත් වුණාම පන්සලේ හාමුදුරුවෝ පෙරහැරෙන් ගේන එක නවත්තන්න අධිකරණ තීන්දුවක් ගත්තේ, පන්සල් මිදුලේ වල දාන එක නවත්තන්න අධිකරණ තීන්දුවක් ගත්තේ. ඒ සඳහා බුද්ධ ශාසන නැමැති මැදිහත් නොවුනේ. මැදිහත් නොවීම තුල බෞද්ධයෝ නිහඬ වුණේ. නිහඬ කරේ කොහොමද? සංහිදියාව සහ ප්‍රායෝගික තලයේ විවස්ථාව එක නැති නිසා කියන එක ඔබතුමා පිළිගන්නවද? නෑ, වැරදි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වැඩසටහනක් තියෙන බලන්න. මම කරපු වැඩසටහනක් තියෙන ඒව ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඒකේ තියෙනවා පන්සල සම්බන්ධයෙන් කරපු වැඩසටහන. ඒක බලන්න. ඒක ගුරුකන්ද රජමහා විහාරය ගැන ඔබ කියන්නේ ඔය චාපායට් ගුරුකන්ද කියලා බලන්න. ඒකේ තියෙන විස්තර කරලා මෙතනදී වෙන්නේ විවස්ථාව කඩන්න කණ්ඩායම් කීපයක් ලංකාවේ වැඩ කරනවා. දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් ත්‍රස්තවාදය දක්වා වන ව්‍යප්තවාදයක් රටේ වැඩ කරන මේ පුංචි ළමයි එකම කතා කරලා වැඩක් නැහැ. එතකොට වවුනියාවේ ඒ මොහොතේ මුලතිව් අධිකරණේ වැඩ කරන්නේ අන්නේ ක්‍රියාදාමයේ ඇතුළේ. ඒක විවස්ථාව නෙමෙයි. එතකොට මේ පවතින තත්ත්වයන් ඇතුළේ තියෙන විකෘතියක් එක. ඒ විකෘතිය අපි කෙලින් කරන්න ඕනේ. ඒ සඳහා ඒ තත්ත්වය ඒ අතට ගිහිල්ලා තියෙන්නේ ලංකාවේ මහානායක හාමුදුරුවෝ නිහඬ නිසා. දැන් බලන්න ලංකාවේ කාදිනල් තමන්ගේ ගමන යනවා. ඔබ අහන්න නිසා මම ඔබට කියන්නේ. එතකොට ඉස්ලාම් ආගමේ නායකයන් තමන්ගේ ගමන යනවා. මහානායක හාමුදුරුවෝ බෙදිලා තමන්ගේ කාර්ය කරන්නේ නැහැ. ඔබට කියන්නේ මම විවස්ථාපිත බලය ඒ විදිහටම තියෙනවා. ඒක හෙලිලා නැහැ. ඒ යට කරන ගේම් එකක් ගැන ඔබ මේ කියන්නේ. හරි. ඒක තමයි. එහෙනම් ඒ ගේම් එකට මේ පවතින්න තවමත් අපි මේක විවර කරනවද? මේ දරුවන්ට කියනවද පුතේ මේ රටාව තුල මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ රටාව තුල මේ ප්‍රශ්න තියෙනවා. ඔබ ඒව දිහා බලන්න එපා. ඔබ විතරක් පාඩම් කරන්න, ඔබ විතරක් ඉගෙන ගන්න, ඔබ ඕකෙන් අයින් වෙන්න මේ සිස්ටම් එකට යන්න. දැන් මම එහෙම එකක් කිව්වද? ඔබ අර්ථකථන දැන් මේ මෙතන වැඩේ වෙන්නේ ඔබ අසාධාරණ විදිහට මම කියන වැරදි අර්ථකථනය කරනවා. මම කිව්වේ යහපත් සමාජයක් ගොඩනගන්න මේ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන්න කියලා. මෙතන ඉන්න දරුවෙක් මගේ කතාව අහලා නීතිඥවරයෙක් වුණොත් ඔහු ගුරුකන්ද රජමහා විහාරය වෙනුවෙන් සටන් කරනවා. මම කරන්නේ ඒකනේ. දැන් ඔබ කියන්නේ අනිත් පැත්තනේ. නෑ මම කියලා ඉවර කරන්න දුන්නේ නෑනේ. මං කියලා ඉවර කරන්න දුන්නා නම් මම මේ ප්‍රශ්නේ ඔබ දිගට යන්නේ නැතු එක කාරණයක් ඉවර කරන්නකෝ. එක කාරණයක් අහන්නේ මම සරලව කියනකද මට ඔබතුමාට තරම් හොඳ දේශකයෙක් නෙමෙයි නොවන නිසා. නෑ ඔබ හොඳ දේශකයෙක්. එක කාරණයක් ඉවර කරන්න දැන් කියපු කාරණේ ඉවර කරන්න මම කියන්නේ රටේ විවස්ථාමය කාරණාවක් තියෙනවා. ඔබතුමා කිව්වා ඒකට කතා කරන්න එපා. ඒක නිහඬ වෙන්න මේ රටේ මේ බෙදීමකට ලැහැත් වෙන්නේ. මොකද අය කියන්නේ මම ඔබතුමා කියනවා සිස්ටම් කෑ ගන්න එපා. සිස්ටම් චේන්ජ් කියන වචනේ තුලදී මම භාවිතා කරපු මේ වෙනකොට රට පුරාම භාවිතා වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම නැත්නම් ලෝක බලවත්තු එක්කහුව වෙලා අපේ රටේ මේ බුද්ධ ආගමේ 9 වෙනි වගන්තියේ තියෙන එක අයින් කරන්න කියලා. හරිනේ එහෙම කිව්වද ඔබ? අනිවාර්යයි. ඔව්. හරි. ඒක අයින් කරන්න කියලා ලැහැත්ති වුණාට දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඉතින් ක්‍රියාත්මක නොවීම කියන්නේ එකක්, නීතිවත් කිරීම තව එකක්. මාත්‍ය පවතින නීතියක් තියෙනවා. රීතියකුත් තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට නීති වෙනස් කළා හරිනවද? නෑ මිනිසුන්ට ඕන දෙන එක. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. මාර්ග අනතුරු වැඩි කියලා අපි කරන්නේ මාර්ග අනතුරු නවත්තන එකද නීති වෙනස් කරන එකද? මාර්ගයේ ගමන් කරන එකනේ. ඉතින් ඒකනේ මම මේ කියන්නේ. ඒක තමයි. ඉතින් අපි මේ පොඩ්ඩක් ඉන්නකෝ. ඔබ පටලවනවා කාරණා දෙකක්. සිස්ටම් එක තියෙනවා නැවත අහගන්නකෝ. බුද්ධ ආගමට අවශ්‍ය ප්‍රමුඛ ස්ථානේ මේ රටේ තියෙනවා. කරන්නේ නැත්තේ අපි ඒ වැඩේ. අපි දහම් පාසල බලගන්වන්නේ නෑ බෞද්ධය හදන්න.
ඒකට කියන්න එපා සිස්ටම් චේන්ජ් කියලා. නෑ මහත්තයා ඔබතුමාගේ මතේ මගේ ප්‍රශ්නේ දෙකක් දෙවිදියකට අහන්නේ. අපි බල ගන්නවන්න ඕනේ. බල ගන්නවන්න ඕන කියනකොට ඔබතුමා කිව්වා ඇවිල්ලා උදාහරණ රැසකුත් අරන නගර සභාවට බලතල තියෙනවා, ප්‍රාදේශ සභාවට බලතල තියෙනවා, පළාත් සභාවට බලතල තියෙනවායි කියලා විවිධ බලතල රටේ බල තුලනයේ පිළිබඳවත් මෙතනදී සාකච්ඡා කරා. හැබැයි මම කියන්නේ මේ මොනවා තිබුණත් නෛතික රාමුව, නීති රාමුව රටේ නීතිය සකස් වෙලා තියෙන්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම අනුව නෙවෙයි. පිට රටවල් වලින් ඉගෙනගත්තු නීතිඥයෝ සහ පිට රටින් අධ්‍යාපන ලැබපු පුජ්‍යලයෝ මේ රටේ පාලකයෝ බවට පත් වෙලා ඔවුන් ලැහැත්ති වෙන්නේ එහෙ තියෙන ක්‍රමවේදය මෙහෙ ඇති කරන්න. එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ තියෙනවා පාසල් වර්ග දෙකක්. එකක් තමයි ජාතික පාසල්, අනිත් එක විජාතික පාසල්. මම විජාතික පාසලක ගුරුවරයෙක්. ඒකට විජාතික කියන නම භාවිතා කරන්නේ නැහැ. ඒකට භාවිතා කරන්නේ පළාත් පාසල. විජාතික කියන නම භාවිතා නොකරට භාවිතා කරන්නේ පළාත් පාසල. ජාතික පාසලේ ගුරුවරුන්ට වෙනම රටාවක තමයි පරිපාලනය ගෙනියන්නේ. විජාතික පාසල් වෙච්ච අපේ අය ගෙනියන්නේ වෙනම රටාවක්. එහෙම නැත්නම් පළාත් පාසල් වල බඩු බහන්න හම්බෙන්නේ අඩුවෙන් අලුතෙන් දෙනවා කියපු ටැබ් එක අපේ පාසල නෑ. අලුතෙන් හම්බෙනවා කියපු ටැබ් එක අපේ පාසල නෑ. බුදුතාම පෝෂණය කර නගා සිටුණු ලැබේ කිව්වට පාසල තුල බුද්ධ ආගමට දීලා තියෙන පීරියඩ් දෙකයි. පීරියඩ් දෙකයි. දැන් ඒ ටිකට උත්තර දෙන්නද මම? නැත්නම් දිගට විස්තර කියනවනේ. ඔව් අපි කියන්නේ මේ මාතෘකාව ගොඩකට යනවා ඔබ. නෑ නෑ මාතේ මේ ක්‍රමවේදය වෙනස් නොකර පවතින මේ ක්‍රමවේදය තුලම ඉඳගෙන අපිට පුළුවන් ද අනාගතයට යන්න කියන එක තමයි මගේ උත්තරේ. ඊටම සරලයිනේ. දැන් උන්ට අහගන්න ඕනේ මේක බබලක අහන්න එපා. 70 ව්‍යවස්ථාව තුල අවශ්‍ය ක්‍රමවේදය තියෙනවා. මොකද්ද ක්‍රමවේදය? ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය. මේ දෙක හැර ඔබ වෙනත් ක්‍රමයක් යෝජනා කරනවද? ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය මුහුම් කරපු රාජ්‍ය ක්‍රමයක්, පාර්ලිමේන්තු ක්‍රමයක් ලංකාවේ තියෙන. ඒකට වෙනස් එකක් ඔබට තියෙනවද? ඔව්. මොකද්ද? මම වෙනස් කරන්න කැමති. මම යෝජනා කරනවා ඒ වෙනුවට බෞද්ධ ආගම පදනම් වෙච්ච අපේ රටේ බුද්ධ ආගම පදනම් වෙච්ච ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් විය යුතුයි කියලා. ඒ සඳහා සුදුසුම ව්‍යවස්ථාව අනගාരിക ධර්මපාලතුමා හදපු රටේ ව්‍යවස්ථාවයි කියලා කියනවා. ඔබතුමා ඒකට විරුද්ධද නැද්ද? අනගාരിക ධර්මපාල ව්‍යවස්ථාවක් හැදුවේ නැහැ. ඔබ මේ සියල්ල පටලවනවනේ. ඒ අනුසාරයෙන් හදපු විවිධ කෙටුම්පත් තියෙනවා. දැන් මේ මාතෘකාව දිග වැඩි. අපි වෙනම කතා කරමු මෙන්න මෙහිමයි. ඔබත් එක්ක මේක පටලවුණොත් දිගට කිසි තේරුමක් නැති සංවාදයකට යනවා. 70ට ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ලෝකයේ පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය කියන ආණ්ඩු ක්‍රම දෙක පාවිච්චි කරලා. අපේ ආණ්ඩු ක්‍රමය හදලා තියෙන්නේ. මේකට ප්‍රතිවිරුද්ධ ආණ්ඩු ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ. කියුබාවේ පවා තියෙන්නේ මීට සමාන ක්‍රමයක්. එතකොට උතුරු කොරියාව ගත්තොත් තියෙන ඒකාධිපති ක්‍රමයක්. අපිට වරදිනවා අපි නැති දෙයක් අපි ක්‍රියාත්මක කරන්න කතා කරොත්. තියෙන ව්‍යවස්ථාව තුල අපට ඊටාම සුරක්ෂිත රටක් හැදිලා තියෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කරලා දෙමළ බෙදුම්වාදයේ රට මාරු කරන්න හදන අය තමයි සිස්ටම් චේන්ජ් කරමු කියලා කියන්නේ. ඒකයි මට ඔබට කියා ගන්න ඕනකම තියෙන්නේ. රෙදි අන්න මේ මතේ අයින් කරන්න කියලා මම කියන්නේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න කියන්නේ දේශපාලනේ පැත්තට එන්න එපා. ඔබතුමා එහෙම කියනවා නම් බෙදුම්වාදයට අංක 1 දෙන්නයි කියලා. අපේ පන්සල් වල ඉඩම් වල කී දෙනෙක් නම් සුළු ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන තියෙනවද අපි ගහන්න. අපි වෙන දවසක සංවාදේ කරමුද මේ ළමයින්ට එපා වෙයි. නෑ ඒක තමයි මම කියන්නේ. ඒ නිසා මේ අහන්නකෝ මෙන්න මේක විතර මට කියන්න දෙන්නකෝ. ඔබ මාව විකෘති කරන්නේ මම මේ කියන්නේ මම මෙතන මේක නවත්තනවා. මම කිව්වේ පවතින ලෝක තත්වයන් හොඳ නැත. මේ හොඳ නැති ලෝකයට මූණ දෙන්න ශක්තිමත් පෞරුෂයක් හදන්න පුළුවන් බුදුදහම තුල. ඒ ක්‍රමවේදය මෙතන තියෙනවා. මේ දැන් මෙතනින් පටන් ගන්න පුළුවන්. එච්චරමයි කතාව. විවස්ථාව ගැන කතා කරන්නේ ඔබ ඔය කියනකොට කිසිම පදනමක් නැහැ. හරි. මගේ කාර් එකේ තියෙන විවස්ථාවක් ඕනනම් මේකෙන් පස්සේ එන්න මම කැමති ඔබත් එක්ක විවස්ථාව පිළිබඳව සංවාද කරන්න. හැබැයි ඔබ ඒකේ මූලධර්ම තේරුම් ගන්න කතා කරන්න ඕනේ. හරි. මම විවස්ථාව මෙතනින් එහාට ගැන කතා කරන්න එපා. මේ දරුවෝට මේක මාතෘකාව ගෝචර නැහැ. මට ස්තුති කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මම කතා කරන්නේ නැහැ. විවස්ථාව ගැන කතා කරන්නත් රටේ ක්‍රමවේදය තුල පවතිනත් ඔබතුමාගේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිච්ච එක ගැන බොහොම ස්තුතියි. අනිත් එක මම ස්තුති කරන්නේ මේ දෙමව්පියන්ට සහ වැඩි දරුවන්ට අපි දෙන්නගේ කතාව අහගෙන හිටියා නොතේරුණත්. යම් මට්ටමකදී මෙන්න මේක විතරක් මම මතවාදීම වශයෙන් කියනවා. ඔබතුමා දරන මතය තමයි බුදුදහම පවතින යුගයේ තිබුණු මතේ. ඒ කාලේ මෙච්චර sannivedanaye දියුණු නැහැ. මොකද අයිත් කියන්නේ? ඔබතුමා දරන මතය තමයි බුදුහාමුදුරෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තිබුණු යුගයේ. ඒ කියන්නේ ලෝකයේ ඔය යන විදියට යනවා. අපි පෞද්ගලිකව දරන මතය සහ හොඳයි කියන දේ පිළිබඳව පවත්වාගෙන යනවා. එතකොට අපිට පුළුවන් හොදක් වෙන්න. මම ඒ ක්‍රමේ දැන් බලන්න ඔබ සම්පූර්ණයෙන්ම කතා විකෘති කරනවා නේ. නෑ පොඩ්ඩක් කියන්න එහෙම කරන්න බෑ. ඒක අසාධාරණයි.
මම කිව්වේ බුදුදහම තුල පෞරුෂ ගොඩනගලා ලෝකෙ වෙනස් කරන හැටි ඔබ අහන් හිටියේ නැද්ද? මම නගරාධිපතිට කිව්වේ මේ ලංකාව වෙනස් කරන විදිහනේ. දැන් ඔබ මගේ කතාව සම්පූර්ණ විකෘති කරනවා. ඒක දෙන්න බෑ. නෑ මේ අහන්න. මම කියන්නේ මගේ කතාව අහන්නකො ඉස්සෙල්ලා ඔබට ඕනේ මට අර්ථකථනය කරලා මගේ ඇඟේ ගහන්න එපා. මම කිව්වේ බුදුදහම තුල හැදෙන මිනිහාට පෞරුෂයට වඩා යහපත් සමාජයක් හදන්න පුළුවන්. ඒ හදන අභියෝගය මම මේ කියන්නේ. ඉතින් හරි පිළිගන්නවා. මම ඒක තමයි කියන්න කිව්වේ. ඔබ කියන්නේ ඒක නෙවෙයිනේ. තමන්ගේ පාඩුවේ ඉන්න කතාවනේ ඔබ කියන්නේ. මතක තියාගන්න බුදුදහම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බිහි වුණාට සර්වකාලීනයි. එදාට අදට හෙටට සම්පූර්ණ න්‍යායික දැනුම් පද්ධති වළංගු ඒ විදිහමයි. ඒකෙන් හරි. එහෙම වුණාට ඔබතුමාගේ මතය තුල යම් මට්ටමක කියනවා පුජ්‍යල මත මතාන්තර දරාගෙන ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. මම කිව්වේ නෑ ඔබට වැරදිලා නැවත අහගන්න. මම කිව්ව ඔබ අහගෙන හිටින ඔබ අහන්නේ ඔබට ඕන විදිහට. මම කියන්නේ ඒක නෙවෙයි. මෙතන ඉන්න දරුවන්ට ශක්තිමත් වැඩිහිටියෝ වෙලා මේ සමාජයේ වඩා යහපත් පැත්තකට තල්ලු කරන්න පුළුවන්. හොඳ වෘත්ති කියදෙන්න පුළුවන්. අහන් හිටිනද මම කියන මෙතන අනාගත ජනාධිපති ඇති කියලා ඇහුන්නේ නැත ඔබට. ඇහුණා. ඉතින් ඒක ඒකේ ක්‍රමවේදය ඔබතුමා කිව්වේ නෑනේ. ක්‍රමවේදය තමයි පෞරුෂ ගොඩනගන එක. ඒක ඔබ පිළිගන්නේ නැති එක ඒකනේ. ඔබතුමා පෞරුෂය කියලා කියන්නේ නගරාධිපතිට පුළුවන් මේ තියෙන ව්‍යවස්ථාව තුළ යම් කටයුත්තක් කරන්න කියලා. ඔබට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස් කරන සංවාදන මෙතනට ගේන්න එපා. ඔබ ගැන දන්නේ නෑ. නෑ ඔබතුමා මේ අහන්නකො පොඩ්ඩක්. ව්‍යවස්ථාව මේ ඔව් තාව කියන එකවත් දේශපාලනය කියන එකවත් ඒගොල්ලෝ ඇත්තටම දන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් උපදෙසක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ තර්ක කරන්න ඕන නම් වෙනම තර්ක කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් දරුවන්ට පුංචි උපදෙසක් දීලා ඒගොල්ලන් කොහොමද ජීවිතේට මුහුණ දෙන්න ඕනේ? පෞද්ගලිකව කොහොමද ඒක ගෙදරදී කරන්න පුළුවන්? ඒ වගේ අදහසකුයි දැන් දෙන්න ඕනේ. ඇත්තටම මම පෞද්ගලිකව කරන දේවල් පොඩ්ඩක් කියන්නම් දෙමාපිය විසියට. මම රැකියාවට යන කෙනෙක්. ඒ උරන්ට රූපවාහිනිය ජනප්‍රිය වුණාට මම කරන දෙයක් තමයි රූපවාහිනියේ වය කෝඩ් එක මම අරයි යනවා වැඩට යනකොට. ඒක පෞද්ගලිකව මම කරන දෙයක්. ළමයිව ඈඩ් කරන්න බෑ කවදාවත් රූපවාහිනියේ. ඒ හින්දා ළමයින්ට උපදෙස් දුන්නාට කොච්චර කරත් වැඩක් නැහැ. ළමයි ඒක අනිවාර්යෙන් කරනවා. ඒ විදිහට පොඩ්ඩක් ඈඩ් කරාම ළමයි දන්නා හා මේක නරකයි. ආයෙ කරන්න හොඳ නැහැ. ඊටම අපේ වැසිකිලි පවා ගහලා තියෙනවා. ළමයින්ට කියවන්න සිරිත් මල් දමේ කවිපක්. ඒගොල්ලෝ টয়ලට් එකට ගියාම ඒවා කියවන්න බෑ. එයාට සමහරු hina වෙනවා මොනවාද මේ ගහලා තියෙන්නේ කියලා. ඒ වුණාට ළමයෙක්ට එතනට ගියත් ඒ දේවල් දැක්කහම නිතරම කියවනකොට ඒගොල්ලගේ මනසේ ඒක රැඳෙනවා. ඒවා මම උපක්‍රමශීලීව කරලා තියෙන දේවල් ගෙදර. දෙමාපියන්ට ඒ දේවල් කරන්න පුළුවන්. නිතරම ළමයි එක්ක සහයෝගයෙන් කතා කරන්න. නිතර කෑම වේල ගන්නකොට තමන්ගේ දරුවොත් එක්ක එකට ගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණාම මේ ප්‍රශ්න නිකම්ම ගෙදරදී තමන්ගේ ගෙදර හදන්න පටන් ගත්තොත් ලෝකේ නිකම්ම හැදේ. ඒ නිසා තර්කානුකූලව මේක තවත් ඉස්සරහට අරන් යන්න නැතුව ළමයින්ට වැදගත් වටිනා දෙයක් කියලා දුන්නොත් වටිනවා කියලා මං හිතනවා. මට හිතෙනවා ඔබේ කතාවෙන් අපි කතාව නවත්තමු කියලා සංවාදේ. මට එහෙම හිතෙනවා මට හිතේ පොඩි කනගාටුවක් තියෙනවා මේ මං සංවාදයක් පටන් ගත්තේ ඒක මං හිතන්නේ ඔබ හොඳ හිතින් තමයි ඒක විකෘති කෙරුවා කියලා මම හිතන්නේ. ඔබ ඒක වෙනත් තලයකට මාරු කෙරුවා කිසිම අර්ථයක් නැතුව. හැබැයි දැන් නෙමෙයි මේ ගැන කතා කරමු. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. බුදුදහම තුල ජීවිතය ගොඩනගන්න ලෝකෙ වෙනස් කරන්න පුළුවන්. ඉන්න තැන මේ දැන් පටන් ගන්න. මම මේක කරමින් ඉන්න ඔබත් කරන්න. එහෙම කෙරුවොත් ඔබට වඩා ලස්සන ලෝකයක් ගොඩනගන්න පුළුවන්. වෙන කිසිම තැනකින් දැනුම අපිට ආනයනය කරගන්න ඕනේ නැහැ ඒකට. මේ දහම් පාසල, මේ භූමිය, මේ තැනින් එක පටන් ගන්න. මට කියන්න තියෙන එච්චරයි පොඩි බබාලට ජීවිතය හොයාගන්න. අම්මලා තාත්තලාට ආදරය කරන්න, පවුල ඇතුලේ ආදරණීය සංවාදයක් ගොඩනගා ගන්න, හොඳ දේවල් නරක දේවල් වෙන් කරගන්න. වඩා යහපත් සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියලා හොයන්න. අද එක පණිවිඩයක් දෙන්නම්කෝ. අනිත් අය කරන ඒවා හරි කියලා හිතන්න එපා. ඒ නිසා තමන් ඒ සියල්ල කරන්න ඕන කියලා හිතන්න එපා. අනේකා කරන සියල්ල ඔබ කළ යුතු නැත. කෙටියෙන් නවතින්න. මම නැවතිලා ඉන්නේ. මම දුවන්නේ නැහැ. අනිත් අය දුවපු දේ. නවතින්න. ජීවිතේ ජයග්‍රහණයේ තියෙන මුදල් වල නෙවෙයි, භෞතික සම්පත් වල නෙවෙයි, වෙනත් තැන බුදුදහම තුල කියලා තියෙනවා. ජීවිතය හොයාගන්න. ඒකට අලුතෙන් මම කොළඹින් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. කරන්න ඕන දේ. ජීවිතය හොයාගන්න. ස්තුති. ඊටමත් හරවත් ටිකක් උද්‍යෝගමත් නිදිමත එහෙම නැති වෙන්න පුළුවන්. එක එක කතාත් සංවාදත් එක්ක වැඩේ ගියා. මම හිතන්නේ අපේ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මැතිතුමන් මේ සංවාදයේ ප්‍රධාන අපේක්ෂාව
ගමේ තරුණ පිරිස අනාගත පරම්පරාව යහපත් මගකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පිළිවෙල කියලා දෙන එක. එතුමාවේ ඒකටමයි. ඒ නිසා අපේ මහින්ද උදේසිරි රත්නායක මහත්මයා ඇත්තටම මේක සාකච්ඡාවක් විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දුන්නා. එතුමාට හැඟෙන දේවල් එතුමා ඉදිරිපත් කළා. ඒ කියන්නේ සතුටු වෙන්න ඕන නැත්නම් අපේ ගමේ එහෙමයි නෑ කියලා හිතයි. ප්‍රශ්නයක්වත් අහන්න කෙනෙක් නෑ කියලා හිතයි. ඡාප මහත්තයා ආයෙ වැඩසටහනකට ගිහිල්ලා කියයි බුලාගල පැත්තේ වැඩසටහනකට ගියා මම කිව්වා විතරයි මගෙන් කිසි දෙයක් අහන්න කිසි කෙනෙක් හිටියේ නෑ කියලා. ඒ හින්දා ඒක හොඳ සංවාදයක්. අංක 1 සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා අංක 1 ප්‍රධාන ආගම දර්ශනය බුදුදහම කියලා. පොතක තිබ්බට නීතියක් සමාජ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ නීතිය වැඩක් නැහැ තමයි. ඒක ඇත්ත. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පවත්වාගෙන යන්න ඕන මහානායක හාමුදුරුවෝ කියන එකත් මම පිළිගන්නවා. චාපමාත්‍යා ඒක සම මට්ටමක තියලා කතා කළා. හැබැයි හාමුදුරුවෝ හැටියට කියනවා අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කරන්න ඕන. නයරු කන්දේ හාමුදුරුවන්ගේ ආදාහනේදී හාමුදුරුවරුත් බෞද්ධයොත් මලානික වෙලා හිටියා. කිහිප දෙනෙක් ඒකට ගිහිල්ලා ඒ වැඩේ කළා. පහවදාට උද්ඝෝෂණය කරනවන් ලෝයස්ලා ඥානසාර හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු උසාවි නියෝගයේ කඩ කළ අය අත්අඩංගුවට ගන්න කියලා. ඒ නිසා එහෙම රටක් නෙමෙයි ලංකාව. ලංකාව කියලා කියන්නේ ගමේ මිනිස්සු ඉස්සර පන්සලේ හාමුදුරුවෝ කියන දෙයට තමයි කන් දොන්නේ. දැන් අපි පිල් බෙදිලා එක එක්කෙනා පාට පක්ෂවලට ගිහිල්ලා හාමුදුරුවරුයි ගිහියොයි ඔක්කොම එකයි. ඒ නිසා අපිට ඕනේ රට හදන්න නෙමෙයි. අපිට ඕනේ අපේ ගම හදන්න. එතනින් එහාට කිසිම වෙලාවක යන්න හිතන්න එපා. ගම හදන්න ගම හැදුවොත් රට හැදෙනවා. අර තාත්තා කෙනෙක් අර අපි ඉස්සර අහලා තියෙනවනේ. ලෝක සිතියමක් ඉරලා දුන්නලුනේ පුතාට හදන්න කියලා. කොල්ලට හදන්න බෑනේ. අනිත් පැත්ත හරවලා අනිත් පැත්තේ රූපයක් ඇඳලා තිබුණානේ. පුතාට කිව්වනේ රූපේ හදන්න කියලා. මිනිස් රූපේ. රූපේ හදලා ඉවරලා අනිත් පැත්ත හරවනට ලෝකේ හැදිලානේ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ නිදහස් ආගමක්. කිසිම කෙනෙකුට නියෝග නැහැ. බුදුදහමේ හරය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් බුදුහාමුදුරුවෝ ලෝකෙ දිහා දකින්න කිව්වා. ඒ නිසා මේ ලෝකේ විනාශ වෙනවා කියලා අපි මැරෙන මිනිස්සු කියලා අනාගත පරම්පරාවට මේ කිසි දෙයක් කරගන්න ඕන හින්දා කරගනියව කියලා අපි නිදහසේ ඉන්න එක නෙමෙයි කල යුත්තේ කියන එකයි චාපා බණ්ඩාර මහත්මයාණන් කිව්වේ. එතුමන් කිව්වේ ලෝකේ හදන්න කලින් අපි හැදිලා අපේ ගම හදලා ගෙදර හදලා අම්මා තාත්තා හැදිලා ඉදිරියට යමු කියලා. ඒ නිසා පිංගන්ත ඔබතුමාගේ දේශනය මං හිතන්නේ බොහොම හරවත්. මං පල්ලෙහා ඉඳගෙනත් මං දේශනය ඇහුවා. මොකද Facebook එකේ ලයිව් දාලා තිබුණ නිසා. ඒ නිසා මං ඒ දේශනය අහලා තියෙනවා. ඇහුවා. ඒ ඔබතුමාගේ දේශනය බොහොම හරවත්. ඒ හරවත් දේශනය දරුවෝ කුඩා දරුවන්ට නොතේරුණාට මං කිව්වේ 8න් ඉහළ ළමයින්ට සම්බන්ධ කරන්න කියලා. අපේ රොටරිගම දහම් පාසලේ දරුවෝත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපි ආචාර්ය මණ්ඩලයට බොහොම ස්තුති කරනවා. පිංගන්ත ඔබේ දරුවන් මේ අවස්ථාවට සම්බන්ධ කිරීම පිළිබඳව. ඒ වගේම ඊයේ රාත්‍රියේ ඉඳන් තරුණ පිරිස මේවා සුද්ධ පවිත්‍ර කරන්න මේ ශාලා සෝදලා ඒ කටයුතු සිද්ධ කළේ තරුණයෝ. මේ නිසා එයත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන් දෙමාපියන් හැටියට පිංගන්ත ඔබට මම ආරාධනා කළේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා කිව්වේ මේ දරුවෝ දහම් පාසලට එවලා උගත්තු කරන්න නෙමෙයි. පොතේ පතේ දැනුම ලබා දෙන්න නෙමෙයි. අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ. අඩුම ගානේ උදේ හවස අම්මට තාත්තට වඳිනවනම්, අඩුම ගානේ උදේ හවස මලක් පහනක් බුදුහාමුදුරුවන්ට පූජා කරනවා නම්, වැඩිහිටියන්ට ගෞරවයෙන් සලකනවා නම්, පන්සලේ හාමුදුරුවෝ අම්මා තාත්තා ආච්චි සීයා කියන අය අඳුන ගන්න පුළුවන් හොඳ හදවත් තියෙන මිනිස්සු කරන්නයි අපිට ඕනේ. ඒ වෙනුවෙන් අපේ චාපා බණ්ඩාර මහත්මයාණන් එනවා කියලා දැනගෙන අපේ ගමුදාව විද්‍යාලයේ විදුහල්පතිතුමනුත් දැන් ඇවිල්ලා ඇහුවා අපේ හඳුරෝ පටන් ගත්තද කියලා.
එතුමත් ඇවිල්ලා මේ අවස්ථාවේදී ඉන්නවා. ඒ නිසා අපේ දෙමව්පියන් ඉන්නවා, අපේ മന്ത്രിතුමා ඉන්නවා, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඒ සියලු දෙනා අපේ විදුහල්පතිතුමන්ගේ සහාය ගුරුවරයා තමයි අපේ මහින්ද උදේ සිරිරත්නායක මහත්මයා. එතුමාගේ ඉස්කෝලේමයි ඉන්නේ. එතුමා හැම අවස්ථාවකදීම තර්කානුකූලව හොඳ දෙයට හොඳ කියන්නත් නරක දෙයට නරක කියන්නත් නොපැකිලිව ඉදිරිපත් වෙනවා. දෙමව්පිය හැටියට ඔයාලත් ඉදිරිපත් වුණා නම් තමයි හොඳ. මේ සංවාදي මීට වඩා හරවත් වෙන්න තිබුණා. අම්මලා තාත්තලා හැටියට ඔයාලත් නැගිටලා මොනවා හරිම ඇහුවනම් කියන දේ මහගෙන ඉන්න එක නෙමෙයිනේ. කාලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කිව්වනේ කාරණා කිහිපයක් කියලා කිව්වනේ. තමන්ගේ මතය ඉදිරිපත් කරනකොට තමන් ඒක පිළිගන්න ක්‍රමවේදය බුදුදහමේ කියලා තියෙනවනේ. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට අපි ඒ කටයුතු කරන්න ඕන. මම බොහෝ කාල වේලාවක් ගන්නෑ. පොතේ ඔයාලට මං හිතන්නේ සමහර අය පල්ලෙහාට යනවා බඩගිනි කියලා. මං ආපහු එව්වා බඩගිනි වුණාට කණ්ඩ දෙනවා සැරටමද තව ටික වෙලාවකින් කියලා. ඒ නිසා ඔයාලට අපේ ආචාර්ය මණ්ඩලයේ දහවල් සංග්‍රහය සකස් කරලා තියෙනවා. කිරිබත් හදලා තියෙනවා. කිරිබත් ගන්න පුළුවන්. ඒ වගේම මේ ලබාගත්තු දැනුම ඔයාලගේ ජීවිතයට ගන්න, ඔයාලගේ ජීවිතය හරවත් කරගන්න, රට හදන්න නෙමේ ගෙදර හදලා ගම හදලා යහපත් ගමක් අපේ දායක පිරිස යහපත් දායක පිරිසක් බවට පත් කරන්නටයි අපි මේ වෑයම් කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් සම්බන්ධීකරණයෙන් සහාය ලබා දුන්න අපේ ප්‍රභාත් මහත්මයා, එතුමා තමයි මූල්‍ය දායකත්වයේ සහ සම්බන්ධීකරණ දායකත්වයේ. ඒ වගේම අපේ තරුණ පිරිස මේ සඳහා සංග්‍රහ කටයුතු දිලි දායකත්වයේ ලබා දුන්නා. ඒ සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් ස්තුති කරමින් බොහෝ දුර පැහැර සිට මම හිතන්නේ අපි මහන්සි වුණාට වඩා අපේ චාපා බණ්ඩාර මහත්මයා මහන්සි වුණා. පාන්දර ඉඳන් කොළඹ ඉඳන් දඹුල්ලට ඇවිල්ලා දඹුල්ලෙන් මේ පැය එකමාරක් දෙකක් දේශනයක් කරලා එතුමා මේ කටයුත්ත කරන්නේ කිසිම ලාභ ප්‍රශංසාවකින් තොරව. 750ක්වත් ගෙවන්නේ නැහැ. නැත්තම් හිතයිනේ සල්ලි දීලවත් සල්ලි වලට තමයි චාපා මහත්තයා හැර මේ යන්නේ කියලා. නෑ. ඒක කරන්නේ රට ගැන හැඟීමෙන්මයි එතුමා කරන්නේ. ඒ නිසා එතුමා වියදම් කරගෙන මෙච්චර දුර ඇවිල්ලා දේශනයක් කරලා එතුමා යන්නේ මේ රට යහපත් රටක් බවට පත් කරන්න ඕන කියලා චේතනාවෙන්. ඒ නිසා පින්වන්ත ඔබතුමාට අපේ දායක සභාවේ ඒ වගේම දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ ශිෂ්‍ය දුවදරුවන්ගේ දෙමව්පියන්ගේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඔබතුමාට නිදුක්ව නිරෝගීව සුවපත්ව බොහෝ කාලයක් මේ උතුම් කාර්ය සිද්ධ කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම දෙමව්පියන්ටත් මේ අවස්ථාවේදී මගේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට ඇවිල්ලා උදේවරුවේ දහම් පාසලේ ළමයි වරුවක් කොහොමද ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. අද හරියටම තේරුම් ගන්න නැති කොහොමද ගුරුවරු ටික දහම් පාසල පාලනය කරගන්නේ කියලා පේනවනේ. ඒ තරම්ම හොඳ අහිංසක දරුවෝ ටිකක් අපිට ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ හින්දා ඔබ මේ අවස්ථාවේදී මෙච්චර කාලයක් මේ අවස්ථාවේ රැඳී සිටීම පිළිබඳව ඔබටත් පුණ්‍යානුමෝදනා කරමින් අපේ දුවදරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් ආචාර්ය මණ්ඩලයට උපසභාපතිතුමන් ප්‍රධාන දායක සභාවටත් මේ කටයුතු සාර්ථකව කරගන්න ආශිර්වාද කිරීම දායකත්වයේ දැරීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කරමින් ඔබ හැම දිනාටම ස්තුති කරමින් මේ කටයුතු අපි නිමා කරනවා. මං හිතන් හිටියේ නම් බීම හදන්න කියලා තමයි. මම ප්‍රභාත් අයියට කිව්වා අපි බීම දීලා මොනවා හරි දෙමු කියලා. හැබැයි ප්‍රභාත් අයියා කිව්වා නෑ නෑ ආමුදුරෝ චාපා මහත්තයා බීම දෙනවට නම් කැමති නෑ බෙලිමල් එකක් දෙමු කියලා. හඳ බෙලිමලුත් හදලා තියෙනවා. බෙලිමලුත් ඔයාලට බොන්න පුළුවන්. බෙලිමල් බීලා කිරිබත් කාලා බඩ පුරවගෙන අම්මලත් එක්කම ඔයාලට ගෙදර යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics